අයිබොන් සුබ සන්ධ්‍යාවක් අද මේ සතියේ අපි හම්ුවෙන් එනකොට අපේ රට විතරක් නෙමේ ලෝකයේම මාධ්‍ය දැවැන්තයින් දෙදෙනෙක් අපෙන් සමුගෙන ගිහින් එකෙනෙක් එඩ්වින් ආරියදාස ශූරීන් එතුමා අවසාන වැඩසටහන් කෙසේ වෙතත් අපේ අන්ලිමිටඩ් හිස්ටරි වැඩසටහන් පිළිබඳව මුල් දිනවල එතුමා මේ YouTube එකේ දැකලා මාව පෞද්ගලිකවම හම්බෙච්ච වෙලාවක මේ පිළිබඳව අගය කිරීමක් කළා. ඉතින් එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරන ගමන්ම තවත් අපේ මාධ්‍ය ලෝකයේ වීරයෙක් අපෙන් සමුගත්තා. ඒ තමයි ලැරි කිං. මම සාමාන්‍යයෙන් කියන්නේ ලැරි කිං කියලා කියන්නේ මේ විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ කිං එහෙම නැත්නම් රජුරුව විතරක් නෙමෙයි. ඔහු ලෝක බලවතා කියලා කියන්නත් පුළුවන්. මොකද ඔහුගේ සාකච්ඡා මේසේදී ලෝකයේ ඕනම බලවතෙක් ඔහුට වචන වලින් අදහස් වලින් පරාජය කිරීමේ හැකියාව තිබ්බා. ඉතින් ඒක හින්දා ඔහු එතකොට નિરાයසෙන්ම ලෝක බලවතාවට පත් වෙනවා. ඔහුත් අපිව හැර ගියා. මම කැමති මේ අපිත් කරන්නේ වැඩසටහනක් හින්දා මේ අපිව සාමාන්‍ය ශ්‍රාවකයෝ වගේම මහාචාර්යතුමා මේ මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න අයත් අපිව හැදෑරීමේ බලාපොරොත්තුවෙන් යමක් ගැනීමේ බලාපොරොත්තුවෙන් අපේ මාධ්‍ය සහෝදරවරුත් මේ වැඩසටහන බලන අහන හින්දා මෙතන මේ පළවෙන්නේ ලැරි කිං තමන්ගේ පළවෙනියෙන්ම රේඩියෝවක් ඉස්සරහට ගිහිල්ලා කතා කරනකොට ඔහුට දැනිච්ච හැඟීම සහ ඔහුගේ අත්දැකීම ඔහු විස්තර කරනවා. මේකේ අපි අවසාන තප්පර කීපය විකාශය කරන්නම්. මොකද මාධ්‍යයේ තියෙන වගකීම පිළිබඳව රන් වැකියකින් තමයි ඔහු මේ වැඩසටහන ඒ සාකච්ඡාව ඔහුගේ කතාව අවසන් කරේ. අපි ඒක තප්පර කීපයකට බලමු. I had them and I never ever again was ever nervous on radio or on television because I learned a simple truth that day. If you're honest with your audience, you can't go wrong. ඔව්. ඉතින් එවන් වූ ප්‍රබල කාරණයක් ප්‍රබල මාධ්‍යයක අපේ රටේ ඉතිහාසයේ සොයා යන හෙළයන්ගේ අක්මුල් සොයා යන අන්ලිමිටඩ් හිස්ටරි වැඩසටහන අදත් ආරම්භ කරන්න අවසරයි. මම දන්නවා අද බොහෝ දෙනෙක් සෑදී පැහැදී ඉන්නේ මමත් ඇතුළුව අපි ගිය සතියේ වෙච්ච පොරොන්දුව කාලයක් තිස්සේ අපි කියාගෙන ආපු කාරණය මේ අද්භූත මිනිස් කොට්ටාශය මිනිස්සුද සත්තුද කියලා හොයාගන්න අපිට තාමත් හරියට මේ වැඩසටහන අතරතුරේදී ඒක විසඳෙයි. ඒ කාරණේ පිළිබඳව එහෙම නැත්නම් නීට් ටවුන් පිළිබඳව ප්‍රශ්න යොමු කරන්න අපිට බොහෝ දෙනෙක් මේ පිළිබඳව අදහස් දක්වලා තිබ්බා. අපි ඒ ප්‍රස්තුතයට පිවිසෙන්න කලින් අපිට ප්‍රශ්න කීපයකුත් ලැබිලා තිබුණා නිසා දැන් මේ ප්‍රශ්න පහු කරගෙන ගියොත් එහෙම ආයේ ලබන සතියේ එනකොට තවත් ප්‍රශ්න ගොඩ ගහනවා. අර ටෙරාකොටා වාදන වගේක් තමන්ගේ සහෝදරයා ගාව තියෙනවා කියලා ඉංගලන්තෙන් මහත්තයෙක් ඊමේල් එකක් එවලා තිබ්බා පින්තූරෙකුත් එක්ක. ඔව් ඇත්තෙන්ම අපේ මේ අන්ලිමිටඩ් හිස්ටරි වැඩසටහනේ ඊටාම ප්‍රබල ශ්‍රාවකෙක් අපේ සුනීත ගුණතිලක මහත්මයා. ඒ මහත්මයා ඉන්නේ නවසීලන්තේ. නවසීලන්තේ ඉඳලා නිතරම අපේ වැඩසටහන ගැන අදහස් ඉදිරිපත් කරනවා. අපි බොහොම ස්තුතිවන්ත වෙනවා සුනීත ගුණතිලක මහත්මයාට. එතුමා මේ මෑතකදී අපට එවලා තිබුණා ඊමේල් පණිවිඩයක්. එතුමාගේ සහෝදරයෙක් දැනට ජීවත් වෙන එංගලන්තේ. එතුමා ළඟ තියනවායි කියලා ලංකාවේ ওই පරණ බඩු විකුණන තැනකින් ලබාගත්ත මැටි මූර්ති වගේක්. එතුමා ඡායාරූපත් කීපයක් මට එවලා තිබුණා. ඇත්තෙන්ම මම හිතනවා අද සුනීත ගුණතිලක මහත්මයා මේ වැඩසටහන අහනවා ඇති. මම කල්පනා කළා එතුමාට දීර්ඝව ගැන ලියන්නත්. ඇත්තෙන්ම මේ ඡායාරූපවල තිබෙන්නේ මේ ලංකාවේ තවත් කීප තැනකින්ම හම්බෙලා තියෙන සාමාන්‍යයෙන් පුරාවිද්‍යාඥයෝ ටෙරාකොටා ඉමේජස් කියලා හඳුන්වන පිලිස්සු මැටියෙන් තනන ලද මූර්ති. මේවා බැලුමටම පේනවා මේවා ඊටාම ජන සම්ප්‍රදායකට අයිති මේවා දැන් අපිට මේ වැඩසටහනේ පෙන්වන්නත් පුළුවන් ඒ ඡායාරූප කීපයක්. ඉතින් මේ වගේ මේ ටෙරාකොටා කියලා එක වචනයක් විශේෂ වචනයක් පිලිස්සු මැටි. මේ පිලිස්සු මැටියෙන් තනූ මෙවැනි මූර්ති ලංකාවේ තැන් කිහිපයකින්ම හම්බෙලා තිබෙනවා. විශේෂයෙන්ම තබ්බෝව මරදන් මඩුව කියන ස්ථානයෙන් මේ වගේ ලොකු එකතුවක් ලැබුණා. ඒ වගේම සීගිරියට යාබදව ඉලුක්වැව කියන දිහාවෙනුත් මානාවැව කියන දිහාවෙනුත් මේ වගේ මේ ලොකු එකතුවක් හම්බෙලා තියෙනවා. එතකොට
මේ පිලිස්සු මැටි මූර්ති මේ වගේ අලින්ගේ රූප තියෙනවා, මිනිස්සුන්ගේ රූප තියෙනවා, ලිංග සංකේත තියෙනවා, නොයෙකුත් දේවල් තියෙනවා. නමුත් ඒවා අර අපේ අනිත් සම්භාව්‍ය මූර්ති වගේ තරම් සමමිතික සම්භාව්‍ය සම්ප්‍රදායකට අයිති ඒවා නෙමෙයි. ඒ කියන්නේ ෆිනිෂ් නෑ. ඒක නිකන් හරිම අමූර්තයි, නිකන් ජන සම්ප්‍රදායකට අයිති කියලා අපිට පැහැදිලිව පෙන්වන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් සුනීත ගුණතිලක මහත්මයා අහලා තිබුණා මේවා මේ නාගවරුන්ගේ ඇදහිලි වලට සම්බන්ධ ඒවා වෙන්න පුළුවන්ද කියලා අපෙන් විශේෂඥ අදහසක්. ඉතින් සුනීත ගුණතිලක මහත්මයාට කියන්න තියෙන්නේ ලංකාවේ ලැබිලා තිබෙන මේ ටෙරාකොටා මූර්ති වලට විද්‍යාත්මක කාල නිර්ණයක් දැනට ලැබිලා තියෙනවා. එක දිනයක් ඒකෙන් සමස්ත මේ ටෙරාකොටා මූර්තිම කාල නිර්ණය කරන්න අමාරුයි. නමුත් ඒ ලැබී තිබෙන දින නිර්ණයෙන් පෙන්නනවා මේවා 13 වෙනි සතවර්ෂයේ නිර්මාණය කරපු ඒවායි කියලා. සමහර විට ඒ කාල නිර්ණයට ලක් කරපු තැන තියෙන දිනය වෙන්න පුළුවන්. නමුත් වෙනත් තැන්වල තියෙන මූර්ති ඊට වඩා වෙනස් කාලයකට අයිති වෙන්න ඉඩකඩ තියෙනවා. නමුත් අපි දැනට අපේ තියෙන ස්ථාවරය තමයි මේ ටෙරාකොටා මූර්ති ක්‍රිස්තු වර්ෂයෙන් 13 වන සතවර්ෂයේදී පමණ නිර්මාණය කරපු ඒ වැව් ආශ්‍රිතව ජීවත් වෙච්ච ජන කණ්ඩායම් අපි දන්නවා පොළොන්නරු යුගයේ අවසාන කාලයේ 13 වෙනි සතවර්ෂය කියලා කියන්නේ. එතකොට ජනගහනය හුඟක් රට ඇතුළට තල්ලු වෙමින් තිබිච්ච කාලේ වීලි කලාපයේ මහා ශිෂ්ටාචාර බිඳ වැටිලා කුරුණෑගල, යාපහුව, පඬුවස් නුවර මේ වගේ රට ඇතුළට රාජ්‍ය මධ්‍යස්ථානය, දේශපාලන මධ්‍යස්ථානය ගමන් කරන කාලයක්. ඉතින් ඒ කාලෙදී මේ යම් ජනාවාස මේ කුඩා වැව් ආශ්‍රේ තිබුණා. ඒවා ආශ්‍රේ ජීවත් වෙච්ච මිනිස්සු ඒගොල්ලන්ගේ යාතු කර්මික අවශ්‍යතා සඳහා මේ මූර්ති කර්ම සමහර විට ශාස්ත්‍රීයත්වය එහෙම නැත්නම් වනාලින්ගෙන් එන තර්ජන දැන් අපිට සමහර තැන්වල අලින්ගෙම රූප හම්බෙලා තියෙනවා. එතකොට අපි දන්නවා වල්ලලින්ගෙන් තර්ජන එනවා. ඒවට යම් යාතු කර්ම පවත්වන්නට ඇති. ඒතර ඒවට සම්බන්ධ යම්කිසි ජන ඇදහිල්ලක් නිරූපණය කරන මූර්ති විශේෂයක් කියන එක අපිට මේ අවස්ථාවේදී මේ දැනට තියෙන දැනුම අනුව විස්තර කරන්න පුළුවන්. ඒතර විද්‍යාත්මක කාල නිර්ණයකට යනවා නම් කාබන් 14 කාල නිර්ණයක් තිබෙනවා. ඒක 13 වෙනි සතවර්ෂයටයි යොමු වෙලා තියෙන. ඒ නිසා මම හිතනවා සුනීත ගුණතිලක මහත්මයා මේ මූර්ති අපේම ඉතිහාසයේ උරුමයට අයිති දේවල් මේ වගේව තවත් හම්බෙලක් තියෙනවා. නමුත් මේ හම්බෙලා තියෙන නිදර්ශනත් ඉතාම වටිනවා. ඉදිරියේදී මේවා අධ්‍යයනය කරන කෙනෙකුට ලංකාවේ මේ ටෙරාකොටා මූර්ති පිළිබඳව තරම් පුළුල් අධ්‍යයනයක් මේ වෙනතුරු කෙරිලා නැහැ. ඒ නිසා ඉදිරියේදී කවුරු හරි විද්‍යාඥයෙක් මේක කරන්න පෙළඹුණොත් ඒකට ධෛර්යයක් ආවොත් ඉතින් මේ උදාහරණ ඊටම ප්‍රයෝජනවත් වෙයි. ඒ නිසා පුළුවන් තරමින් ඒවා ආරක්ෂා කරගන්න එක ඊටම වැදගත්. ඔව් සර් දැන් ඉතින් අපි කවුරුත් බලාපොරොත්තු වෙන ඉන්න කාරණේට පිවිසමු එහෙනම්. ඔව්. එතකොට අපි පහුගිය සතියේ කතා කළේ නිට්ටෑවෝ කියන සංකල්පය අපේ රටේ හුඟක් ප්‍රචලිත නැහැ. නමුත් සමහර දෙනා අතර මේ නිට්ටෑවෝ කියලා ජන කණ්ඩායමක් හිටියයි කියලා විශ්වාසයක් තියෙනවා. ඔව් ප්‍රචලිත නැති වුණත් මේ පහුගිය දවස්වල විශේෂයෙන් සමාජ මාධ්‍ය වගේම මේ සමහරලාවට රැට එහෙම යන මිනිස්සුත් දැකලා මේ ලොකු එකපාරටම රැල්ලක් ඇති වුණා. දැන් අවුරුද්දකට විතර කලින් අම්පාර ප්‍රදේශයේ කැලෑවක එහෙම මිනිස්සෙක් ඉන්නවා අය මිනිස්සු දැක්ක අය ඒ ආදි වශයෙන් කියලා. ඉතින් අපි ඊට මේ පාත්‍රිකාව ගන්න කලින් අපි යම්කිසි සාධාරණීකරණයක් කරන්න අවශ්‍යයි. අපේ මේ අන්ලිමිටඩ් හිස්ටරි වැඩසටහනේදී අපි එකපාරටම මේ පීල්ලක් පැනලා මේ නිට්ටෑවෝ ගැන කතා කරන්න එළඹෙන්නේ ඇයි කියන එක ගැනත් අපි යම්කිසි සාධාරණීකරණයක් කරන්න ඕන. මොකද අපේ සමහර ශ්‍රාවක හිතවතුන් බලාගෙන ඉන්නවා මේ ඉතිහාස කතාව ගලාගෙන යනවා දැන් වලගම්බා රජතුමා දක්වා ආවා. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ වගේ දේවල් දැනගන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් ඒ මැද්දෙන් මේ නිට්ටෑව ගැන කතා කරන එක ඒගොල්ලන්ගේ රසාස්වාදනයට ඒගොල්ලන්ගේ අඛණ්ඩතාවට බාධාවක් කියලා සමහර දෙනා හිතන්නත් පුළුවන්. ඉතින් අපි ඉල්ලා හිටිනවා එහෙම හිතන්න එපා. එහෙම හිතන්න එපා. අනිත් එක අපි දැන් කොහොමත් පළවෙනි අඩපෑයේදී අපි කතා කරන්නේ අපිට ලැබිච්ච ප්‍රශ්න සහ ඒ කාරණා පිළිබඳවනේ. අපි රාත්‍රී 8න් පස්සේ තමයි අත්‍තරම ප්‍රධාන මාතෘකාවට පිවිසෙන්නේ. ඔව් ඉතින් මම හිතනවා මේක දීර්ඝ කතාවක්. ඉතින් සමහරට අපේ අද වැඩසටහනේ වැඩිපුරම කාලයක් අපිට ගත කරන්න වෙන්නේ මේ නිට්ටෑව කියන සංකල්පය ගැන කතා කරන්න. ඉතින් මම කිව්වේ අපි එහෙම කතා කරන්න හේතුව තමයි දැන් අපි අපේ රටේ ඉතිහාසයනේ කතා කරන්නේ. එතකොට අපි ඉතිහාසය කතා කරගෙන එනකොට අපි
අපේ වංශ කතාවල වෙනත් සාහිත්‍ය මූලාශ්‍රවල තිබෙන කරුණු පාදක කරගෙන තමයි අපි මේ කතාව ඉදිරියට අරගෙන ගියේ. ඉතින් අවශ්‍ය තැන්වලදී අපි පුරාවිද්‍යාත්මක සාක්ෂි, වාග් විද්‍යාත්මක සාක්ෂි, වෙනත් ජීව විද්‍යාව හෝ වේවා වෙනත් විද්‍යාවන්ගේ සාක්ෂි ඒ හැම එකක්මත් අපි පාවිච්චි කළා. ඉතින් අද අපි මේ සාකච්ඡාවට ලක්කරන්න යෝජනා කරලා තිබෙන නිට්ටෑවෝ කියන අදහස අපේ රටේ මනුෂ්‍ය ඉතිහාසයට සම්බන්ධ ඉතා වැදගත් සහ තීරණාත්මක මාතෘකාවක්. මොකද අපි නිකන් සාමාන්‍යයෙන් කතා කරන්නේ නිට්ටෑවෝ කියලා කණ්ඩායමක් හිටියා. ඒගොල්ලෝ 아무තු මිනිස්සු කට්ටියක්. ඔබ කියවා වගේම නුවන් පහුගිය දවස්වල අර අම්පාර ප්‍රදේශයේ කැලෑවක මෙහෙම ඉන්නවයි කිව්වහම මේ මුළු රටම ඒකට ප්‍රතිචාර දැක්ුවේ මේ අద్භූත රසයක්. අద్භූත රසයක් එක්ක. ඒතර අපි දැක්කා මේ මුහුණු පොතේ අන්තර්ජාලයේ තියෙනවා සමහර ව්‍යාජ රූප හදලා මේ කැලේ ඉන්නවා දැක්කා එහෙම කියලා. ඉතින් ඒක අපිට පේන්නේ මොකක්ද සමාජය ඊටාම කැමැත්තෙන් ඉන්නවා මේක ගැන දැනගන්න. මේ කවුද මේ කුමක්ද කියන එක පිළිබඳව. ඉතින් සමහර විට සමහර කෙනෙක් වලහෙක් හරි කවුරු හරි දැක්කත් වලස්සු ඉතින් අපිට බලන්න කියලා හිටගෙන ඉන්නේ නැහැ නේ. ඒගොල්ලෝ උන්දුලක් හැංගෙනවානේ. ඒ වෙලාවට දැන් වලහෙක් වුණත් මෙහෙම එකපාරට යනකොට අපිට පේන්නේ මිනිහෙක් මනුෂ්‍ය රූපයක් චලනය වුණා වගේනේ අපිට පේන්නේ. ඒතර ඒ නිසා ඒ ඡායාවක් දැකපු කෙනෙක් සමහර විට ඒවට අපි කියනවා නිකන් භ්‍රාන්තීන් වගේ දේවල් එහෙම පරිකල්පනය කරන්න පුළුවන්. එහෙම පුළුවන්කම තියෙනවා. එතකොට ඇත්තටම අපි මේ ඔක්කොම දේවල් දැන් ඒ අම්පාර ප්‍රදේශයේ ඇති වුණු ඒ දැක්කයි කියන කුඩා මිනිස්සෙක් ගැන මුළු සමාජයේම එකපාරට යම්කිසි කැළඹීමක් ඇති කරගෙන දැන් අපිව මුණ ගැහුණමත් සමහර අවස්ථාවලදී හුඟක් දෙනා අහන ඒ කාලේ අහන ප්‍රශ්නේ තමයි අර ඇත්තද අර කවුද ඉන්නවයි කියලා කියන්නේ අම්පාර කැලේ ඇතුලේ අර පුංචි මිනිහෙක් එහෙම අපි ඉතින් කිව්වහම ඔව් ඒක එහෙම අදහසක් ඉස්සර තිබුණා ඒත් ඒක හොයන්නේ බලන්න නැතුව එහෙම කියන්නේ නෑ එහෙම කියන්න එපා අර ඡායාරූපත් දාලා තිබුණා මේ මෙහෙමයි රෑ මෙහෙම එහාට මෙහාට යන වීඩියෝ මේ දර්ශනත් තියෙනවා එමයි කියලා. ඉතින් අපිට පේනවා අපේ සමාජයේ ඊටම උනන්දුවෙන් ඉන්නවා මේ කවුද කියන එක දැනගන්න. ඇත්තෙන්ම මේ කුඩා මිනිහෙක් කැලේ හැංගිලා ඉන්නවයි කියලා සංකල්පයට මූලික වෙන්නේ මේ නිට්ටෑවෝ කියන සංකල්පය. මොකද ඒක අපේ පහුගිය પરම්පරාව වල අය දැනගෙන හිටියා එහෙම නිට්ටෑවෝ කියලා කට්ටියක් හිටියයි කියලා. එතකොට ඒ නිසා අපේ යුතුයකමක් තියෙනවා මේ History Unlimited වගේ ශ්‍රාවකයන් බොහෝ දෙනෙක් සවන් දෙන වැඩසටහනකදී මේ සංකල්පය කුමක්ද කියන එක ගැන පැහැදිලි කරලා දෙන්න. ඒක ඉතිහාසයෙන් පිටපැනපු එකක් නෙමෙයි. ඉතිහාසයේ ඇතුළෙම ඉතිහාසයට සහභාගී වෙන සංකල්පයක්. ඒක අපේ රටේ පැවතිච්ච මිනිස්යන් ගැනනේ අපි මේක සඳහන් වෙන්නේ. එතකොට නුවන් මේ නිට්ටෑවෝ පිළිබඳ සංකල්පය අපේ නැගෙනහිර පළාතේ විශේෂයෙන්ම තමන්කඩුව පළාතෙත් ඒ වගේම නැගෙනහිර මූදාසන්නේ මිනිස්සු අතර මේ ජනප්‍රවාදය ඉතත් අදට තියෙනවා. දැන් ඔය අද පොතුවිල් ප්‍රදේශයේ පානමපත්තුවට ගියාම ඒ අය ඊටාම අවධාරණයෙන් කියනවා මේ මෙහෙම නිට්ටෑවෝ කියලා කණ්ඩායමක් හිටියයි කියලා. ඒක ජන මතකය ස්මරණයෙන් ගෙනෙන මතකයක්. එතකොට මේ අය පිළිබඳව අර සාහිත්‍ය මූලාශ්‍රවල සඳහන් වෙන අන්දමේ ඉදිරිපත් කිරීමක් අපිට සොයාගන්න නැහැ. අපි කියන්න අවශ්‍යයි මුලින්ම වැඩි ජනතාවයි මේ නිට්ටෑවෝ කියන ජනතාවයි පටලවා ගන්න එපා කියන එක. ඒගොල්ලෝ දෙගොල්ලක්. මොකද නැගෙනහිර පැත්තට ගියොත් එම වාකරේ පැත්තට ගියාම අද වැඩි ජනතාවක් ඉන්නවා. එතකොට මුහුදු වැද්දෝ කියලා සාමාන්‍යයෙන් හඳුන්වන්නේ. ඉතින් ඒ අයයි මේ නිට්ටෑවෝයි පටලවා ගන්න එපා. මේ නිට්ටෑවෝ කියන ජන කණ්ඩායම පිළිබඳව පළවෙනි වතාවට අපට වාර්තාවක් පේන්නේ 1886. 1886 දී මේ හියු නෙවිල් මහත්මයා තැප්‍රොබේනියා කියන සංගරාවට ලිව්ව ලිපියක්. ඒ ලිපියේ ශීර්ෂය තමයි නිට්ටෑවෝ The Pygmy Tribe of Ceylon කියන ලිපිය. ඉතින් කාට හරි තැප්‍රොබේනියා කියන සංගරාව ලංකාවේ පළවෙච්ච පැරණි සංගරාවක්. ඒක ආශ්‍රය කරන්න හෝ ලබා ගන්න පුළුවන් කමක් තියෙනවා නම් අන්තර්ජාලයෙන් හරි ඒක ලබාගෙන කියවන්න පුළුවන්. ඉන්ටර්නෙට් එකේ තියෙනවද? සමහර විට තියෙන්න පුළුවන්. මම ඒක ගැන දැකලා නැහැ. අපිත් හොයන්නම් අපේ මේ මිත්‍ර ශ්‍රාවකීන්ට කියමු එහෙම ඒ සංග්‍රහව දන්න කියන තැනක තියෙනවා නම් අන්තර්ජාලයේ තියෙනවා නම් අපිට ලින්ක් එක උනත් එවන්න කියලා. ඔව්. එතකොට මේ හියු නෙවිල් තමන්ගේ ලිපියේ සඳහන් කළේ
ඔහුට අහන්න ලැබිච්ච තොරතුරු. ඒ අනුව හිව් නෙවිල් කිව්වා මේ ඉතා කුඩා මනුෂ්‍ය කණ්ඩායමක් සාමාන්‍යයෙන් අඩි 3යි සහ අඩි 4ක් පමණ ওই දෙක අතරේ උස. පිරිමියෙක් අඩි 4ක් ගෑනු කෙනෙක් අඩි 3ක් විතර උස. කියන්නේ යාරයක්නේ. අපි සාමාන්‍ය වචනෙන් කියනවා නම් ඒ පමණ උස මනුෂ්‍ය රූපයක් තියෙන ඒ වගේම ඒගොල්ලන්ගේ ඇඟේ රෝම පිරීලා තියෙනවා රතු පාට. රතුයි රතු රෝම තියෙන දිග නියපොතු තිබෙන සත්ව කොට්ටාසයක් ගැන යාට අහන්න හම්බුණයි කියලා. විශේෂයෙන්ම පානමපත්තුව මහලේනම සහ ඔය තමන්කඩුව පළාතේ ඒ වගේ පිරිසක් ජීවත් වුණාය කියන එක පිළිබඳව තොරතුරු යාට අහන්න ලැබුණයි කියලා හිව් නෙවිල් වාර්තා කළා. එතකොට මේ හිව් නෙවිල්ගෙන් පස්සේ මේ දැන් අපිට කියන්න බලන්න මේ හිව් නෙවිල්ට කවුරු හරි කියපු මිත්‍යාවක් වෙන්න ඇති කියලා. ඒක එහෙම නෙමෙයි. ඊට පස්සේ ලේඛකයන් කිහිප දෙනෙක්ම විශේෂයෙන්ම ෆෙඩරික් ලුයිස්, එතකොට මහාචාර්ය ඔස්මාන් හිල් කියන මහාචාර්යවරයා මේගොල්ලොත් ඊට පසු අවස්ථාවල දැන් මේ මට මතක හැටියට 1960 ගණන් වල වෙන්න ඕන 40 ගණන් වල ඒ අයත් මේක වාර්තා කළා. මේ නිට්ටෑවෝ කියන ජන කොට්ටාසයක් හිටියයි කියන වාර්තාව. ඒතර ඒ නිසා අපිට පේනවා මේ නිට්ටෑවන් කියන අය අර මම කිව්වා වගේ හිව් නෙවිල් විස්තර කළා වගේ අඩි 3ත් 4ත් අතර ප්‍රමාණයක් උස ඇති. ඒ වගේම සාපේක්ෂ වශයෙන් කුඩා හිසක් තියෙන මනුෂ්‍ය රූපයකට සමාන රූපයක් තියෙන රතු ලොම් වලින් තදබල ලෙස ගැවසී තිබෙන ශරීරය හුඟක් ලොම් තියෙන ඒ වගේම ඒගොල්ලන් ඒ තියෙන විශේෂම ලක්ෂණය තමයි දැන් වැඩි ජනතාවයි මේ නිට්ටෑවෝ කියන අයයි අතර තියෙන ප්‍රධාන වෙනස තමයි මේ නිට්ටෑවන්ගේ ශරීර ප්‍රමාණය උසයි ඔවුන්ගේ නියපොතු දිගයි කියලා මේ හැම කෙනෙක්ම මේ අවධාරණය කළා තියෙනවා. ඉතින් අනික ඔය මේ ගැන ලියපු මහාචාර්ය ඔස්මාන්, ෆෙඩරික් ලුයිස් සහ හිව් නෙවිල් ඒ හැම කෙනෙක්ම අවධාරණය කළා තියෙන දෙයක් තමයි ඔවුන්ගේ සියලුම වැඩ කරගත්තේ මේ නියපොතු වල තියෙන බලයෙන් කියලා. කෙනෙක් ගොදුරක් දැහැ ගැනීම, සටන් කිරීම, ඒ සියලු දේවල්ම කරේ දිග නියපොතු වලින් කියලා. ඒ නිසා මේ නිට්ටෑවෝ කියන කට්ටියට හරීම බයපක්ෂපාතීත්වයක් දක්වලා තියෙනවා අපේ වැඩි ජනතාව. මොකද මේ දෙගොල්ලෝ අතර නිතරම ගැටුම් තිබිලා තියෙනවා. ජම්මාන්තර වෛරයක් මේ දෙගොල්ලෝ අතර තිබිලා තියෙනවා. ඒ නිසා අපි දන්නවා වැද්දන් සහ නිට්ටෑවන් අතර කිසිදු සබඳතාවක් නැති බව. හරි, අපි වැඩි කියන වචනේ පාවිච්චි කරන්නේ ව්‍යාද කියන වචනේ. ඔව් ආදිවාසීන් කියලා අපි දැන් හඳුන්වන්නේ. ඒතර අපේ වැඩි ජනතාවයි මේ නිට්ටෑවෝ කියලා හඳුන්වන ජනතාවයි අතර අපි දන්නේ නෑ නුවන් මේ නිට්ටෑවෝ කියන වචනේ කවුරු පට බැඳලා කොහොම ආවද කියලා. දැන් මේ සර් කියාගෙන යනකොට මට හිතෙච්ච දෙයක් මේ දැන් දිග නිය තිබ්බනේ. ඔව්. නිය කියන වචනයෙන් බිඳිලා ආපු එකක් වෙන්නත් බැරිද සර් මේ? නෑ ඒ විද්‍යාඥයෝ එහෙම කියලා තියෙනවා. ඒ සමහර අය වාග් විද්‍යාත්මකව මේ කියලා තියෙනවා විශේෂයෙන්ම මේ අයගේ මේ දිගු නියපොතු නිසා වෙන්න ඇති මේ ඒකෙන් බිඳිච්ච වචනයක් වෙන්න ඇති කියලා මේ නිට්ටෑවා කියන එක. නමුත් හිව් නෙවිල් මේ නිට්ටෑවෝ කියන වචනය ගැන කිසියම් අදහසක් දැක්වා. ඔහු උත්සාහ ගත්තා මේ මලබාර් ප්‍රදේශයේ ඉන්නවා නීෂාද කියලා ගෝත්‍රයක්. මේ නීෂාදවරුන්ගෙන්ට යම්කිසි සම්බන්ධතාවයක් තියෙන කට්ටියක්ද මේ නිට්ටෑවෝ කියන්නේ වචනේ හැදුනේ නීෂාද කියන වචනයෙන්ද කියලා. මොකද නීෂාද කියන ගෝත්‍රයේ අයත් වැඩි උස නැහැ. ඒ වගේම ඔවුන්ගේ සමේ වර්ණය කළු පාටයි. ඒ වගේම ඔවුන්ගේ මේ මොනවාද නිට්ටෑවන්ගෙන් මේ කියන ශරීර ප්‍රමාණවලට හා ඔවුන්ගේ භෞතික පෙනුමට යම්කිසි සමානතාවක් ඒ නිෂාද කියන ගෝත්‍රයේත් තියෙන බව පේනවා. නමුත් ඇත්තෙම නිට්ටෑවෝගේ ශරීරයේ රතු පැහැති ලොම් වලින් වැහිලා තිබුණයි කියලා කියනවා. ඉතින් ඒ නිසා අපිට හිව් නෙවිල්ගේ අදහස තරම්ම ලොකුවට ගන්න පුළුවන් කමක් ඇත්තේ නෑ කියන එකයි අපිට මෙතෙන්දි පෙන්වන්න තියෙන්නේ. ඒ කියන්නේ මේ අර මලබාර් කතාව විශ්වාසයක් නෑ කියන එක. මලබාර් කතාව. ඔව් මලබාර්. මේ නිට්ටාව ගැන කිව්ව කතාව නෙමෙයි. නෑ නෙමෙයි. ඉතින් මේ කොහොම හරි මේ ෆෙඩරික් ලුයිස් එයාගේ ලිපිය ලිව්වේ රාජකීය ආසියාතික සංගමේ සංග්‍රහයකට ලිව්වේ 1914 දී.
ඒ කියන්නේ එතකොට හිව් නෙවිල් ලිව්වට පස්සේ 914 දී නැවතත් ෆෙඩරික් ලුයිස් මේක ගැන ලියනවා. ඊට පස්සේ මේ නිට්ටෑව් ගැන තරමක සවිස්තරාත්මක ලිපියක් ලිව්වා කැප්ටන් A.T. රඹුක්වැල්ල. A.T. රඹුක්වැල්ල මහත්මයාගේ ලිපිය එතුමා 1963 දී රාජකීය ආසියාතික සංගමේ සංගරාවක මට මතක හැටියට 8 වෙනි වෙළුමේ ප්‍රකාශයට පත් කරා. එතකොට නිට්ටෑව් ගැන දැනගන්න අපේ රටේ අපේ ශ්‍රාවකයෝ කැමති නම් එතකොට මම මූලාශ්‍ර කීපයක් සඳහන් කළා. හිව් නෙවිල් මහත්මයා තැප්‍රෝබේනියා කියන සංගරාවේ 1886 දී පළ කරපු ලිපිය. ඊට පස්සේ ෆෙඩරික් ලුයිස් 1914 දී රාජකීය ආසියාතික සංගමේ මේ ජර්නලයේ සංගරාවේ පළ කරපු එක. 963 A.T. රඹුක්වැල්ල මහත්මයා රාජකීය ආසියාතික සංගමේ වෙළුමේ පළ කරපු නිට්ටෑව් සම්බන්ධයෙන් තියෙන ලිපිය. එතකොට මේ ඊට පස්සේ 1945 මේ මහාචාර්ය ඔස්මන් හිල් ඔහු පැලියෝ ඇන්ත්‍රොපොලොජිස්ට් කෙනෙක්. ඔස්මාන් හිල් පැලියෝ ඇන්ත්‍රොපොලොජිස්ට් කෙනෙකුට වැඩිය ඔහුගේ විශේෂඥතාව තිබුණේ මේ පුරාණ ඇටසැකිලි දිහා බලලා ඒවා පිළිබඳ යම් අදහස් කියන එක. ඔස්මාන් හිල් මහත්මයා 1945 දී ඔහුගේ අදහස් නිට්ටෑව පිළිබඳව අර ලොරිස් කියන සංගරාවේ පළ කරා. දැන් අපි දන්නවා ලොරිස් කියන සංගරාව අපේ පරිසරවේදීන් කවුරුත් දන්නවා ලොරිස් කියන සංගරාව බොහොම ජනප්‍රිය සංගරාවක්. ඒ ලොරිස් කියන සංගරාවේ මේ මහාචාර්ය ඔස්මන් හිල් ඒ නිට්ටෑව පිළිබඳ ලිපිය පළ කරා. එතකොට නුහන් දැන් මේ අපි කාටත් තියෙන ප්‍රශ්නේ මේගොල්ලෝ කවුද කියන එක. අපි කවුද කියලා දැන් මම ඔය කිව්වේ නිට්ටෑව ගැන මේ අපේ මෑත ඉතිහාසයේ නිට්ටෑවන් ගැන වාර්තා කරලා තියෙන එක. එතකොට කොහොම වෙතත් අපිට මේ අපේ ඉතිහාස මූලාශ්‍රවල මෙවැනි පිරිසක් ගැන එහෙම සඳහනක් නැහැ. වාර්තාවක් නැහැ. කියන්නේ මහාවංශයේ තූපාංශයේ ඒකේ සහ ඒ ඇතුළු වෙනත් වංශ කතාවල එවැනි පිරිසක් පිළිබඳව වාර්තා කිරීමක් කරලා නැහැ. ඉතින් ඒක එහෙම වෙන්න පුළුවන්. මොකද මේ මූලාශ්‍ර රචනා කිරීමේ අරමුණ උනේ ඒ කැලෑවල් වල ඉන්න අප්‍රසිද්ධ මේ මානව වර්ග වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සත්ත්ව වර්ග වෙන්න පුළුවන්. ඒගොල්ලෝ ගැන වාර්තා කිරීම නෙමෙයි වංශ කතාවල අරමුණ තියෙන්නේ. ඒ නිසා අපිට බලාපොරොත්තු වෙන්න බෑ ඒවැයින් මේ නිට්ටෑව පිළිබඳ අපිට සාක්කියක් හොයාගන්න පුළුවන් වෙයි කියලා. එහෙම සාක්කියක් මූලාශ්‍රවල නැහැයි කියලා නිට්ටෑව කියන සංකල්පය මිත්‍යාවක් කියලා බැහැර කරන්න පුළුවන් කමකුත් නැහැ. මොකද බ්‍රිතාන්‍ය සම්භවයක් තියෙන එහෙම නැත්නම් යටත් විජිතේ බාර මෙහි සේවය කරන්න පැමිණිච්ච නිලධාරීන් ඊටම උනන්දුවෙන් මේ නිට්ටෑවන් පිළිබඳ වාර්තා කරලා තියෙනවා. එක්කෙනෙක් පමණක් නෙමෙයි දෙන්නෙක් තුන්දෙනෙක්. සමහර අය ඒ අතරින් පුරාණ අස්ති විද්‍යාව පිළිබඳ විශේෂඥයෝ. අර මං කිව්ව මහාචාර්ය ඔස්මන් හිල් වගේ අය. ඉතින් ඒ අයත් මේ ගැන අවධානය යොමු කරලා තියෙන නිසා අපිට ඒක බැහැර කරන්න පුළුවන් කමක් නැහැ. මේ ඒක ඊටාම වැදගත් සංකල්පයක්. දැන් මේ කවුද මේ අපේ කපිතාන් A.T. රඹුක්වැල්ල මහත්මයා 1963 දී ලියපු ලිපිය ඔහු නම් කරලා තිබෙන්නේත් The Legendary Pygmies of Ceylon. ඒ කියන්නේ වෘත්තාන්තගත පිග්මිවරු. අපි දන්නවා පිග්මි කියලා අපි අහලා ඉස්කෝලේ යන කාලේ මේ පිග්මිවරු හිටියයි කියලා. කුරු මිනිස්සු. එතකොට මේ ලෙජෙන්ඩරි වෘත්තාන්තගත ලංකාවේ වෘත්තාන්තගත මේ කුරු මිනිස්සු ගැන තමයි ඒක තමයි යාගේ ශීර්ෂය. ඔහු ලියලා තිබුණා ඒ රාජකීය ආසියාතික සංගමේ ජර්නලයට. එතකොට මේ විදිහට මේකේ ඉතිහාසය මේ කවුද කියන එක පිළිබඳව මෙහෙම වාර්තා වෙලා තියෙනවා. ඒ නිසා අපිට පළමුවෙන්ම කියන්න තියෙන්නේ අපි අර වැඩසටහන පටන් ගන්න කලින් කිව්වා වගේ ඔය කැලෑවල් වල මෙහි සංචරණය කරන හෙවණැලි මිනිහෙක් ඉන්නවයි කියන සංකල්පය සමාජයට කිඳා බහින්න බලපාපු හේතුව තමයි මේ මොනවාද කපිතාන් රඹුක්වැල්ල කිව්වා වගේ ලෙජෙන්ඩරි පිග්මීස් වෘත්තාන්තගත කුරු මිනිසුන් පිළිබඳව අපේ සමාජයේ තිබෙන මේ වෘත්තාන්ත ශෛලියේ මතකය. ඒ නිසා හැම පිරිසක් හිටියයි කියලා දැන් අපි දන්නවා අම්පාර කියලා කියන්නේ නැගෙනහිර වෙරළට කිට්ටු. අපි නැගෙනහිර පළාතට අම්පාර ආයිති වෙන්නේ. ඒතර ඒ නිසා ඒ අවකාශයයි ඒ මතකයයි කියන එක දෙකම මිශ්‍ර වෙලා මේ පිළිබඳ අදහසක් ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් අපට අවශ්‍යයි කවුද මේ අය කියන එක බලන්න. එතකොට අපි මේක කතා කරනවා වගේම මේක පිළිබඳ අදහසක්
ඉදිරිපත් කරන්න මේවා ගැන මුලින්ම වාර්තා කරපු අයත් උත්සාහරන් තියෙනවා. විශේෂයෙන් ඒ අතරින් වැදගත් වෙන්නේ 1963 අවුරුද්දෙම. මේ කියන්නේ මේ 63 අවුරුද්දේදී මේ නිට්ටයෝ පිළිබඳ සෑහෙන උනන්දුවක් අර අපේ පහුගිය අවුරුදු 2-3කට කලින් ඇති වුණා වගේ ඒ වගේ එකක් නෙමෙයි ඊට වැඩි විද්‍යාත්මක එකක්. බොහොම ශික්ෂණයකින් යුතු ශාස්ත්‍රීය උනන්දුවක් ඇති වුණා. මේකේ ප්‍රමුඛත්වයේ ගත්ත කෙනෙක් තමයි තවත් ලංකාවේ හිටපු විශිෂ්ටතම ගණේ උගතෙක් විද්වතෙක් ඊළඟට ඔහු මානව විද්‍යාඥයෙක් ආචාර්ය පීපී දරණේගල. එතුමා ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්ෂක වෙලා හිටියා. තාම විශිෂ්ට ඉතිහාසඥයෙක් සහ මානව විද්‍යාඥයෙක්. පීපී දරණේගල මහත්මයා 1963 දී සිලෝන් ටුඩේ කියන සංග්‍රහවට මේ මේ නිට්ටයව ගැන ලිපියක් ලිව්වා. ඒ ලිපියේදී ඔහු ඉදිරිපත් කර අදහසක් ඔහු කිව්වා මේ නිට්ටයෝ කියන ජනකණ්ඩායමට තියෙන්න පුළුවන් කියලා නෙග්‍රිටෝ සම්භවයක්. නෙග්‍රිටෝ කියන වචනේ ගත්තම අපේ ශ්‍රාවකයන්ට එකපාරට මේක පැහැදිලි කරලා දෙන්න වෙනවා. නෙග්‍රිටෝ සම්භවය කියන්නේ. නෙග්‍රිටෝවරු කියලා කියන්නේ ආසියාවෙන් අඳුනාගෙන තිබෙන සුවිශේෂී මනුෂ්‍ය කණ්ඩායමක්. මනුෂ්‍ය කණ්ඩායමක් කියලා කියන්නේ ජානයක්. සුවිශේෂී ජානයක්. මොකද මනුෂ්‍ය භාවය පෙන්눔 කරන්නේ ජාන වලින්නේ. එතකොට මේ ආසියාවේ ඉන්නවා කළු අර මොනාද කැරකිච්ච කොණ්ඩ තියෙන ක්‍රේල් කොණ්ඩ කියලා කියන්නේ. එහෙම බොකුටු කොණ්ඩ තියෙන මිනිස්සු. අපටත් අපේ රටේ අප්‍රිකාවුණු ඉන්නේ. කෙනෙකුට හිතන්න පුළුවන් මේ නෙග්‍රිටෝ කියන වචනේම නීග්‍රෝ කියන වචනයක් එනවාද කියලා. එහෙම එකක් නැහැ. එන්නේ නීග්‍රෝවරුන්ට කිසිම සම්බන්ධයක් නැහැ. නමුත් ඇත්ත මේ නෙග්‍රිටෝ කියන අයගේ ජානය අප්‍රිකාවේ නීග්‍රෝවරුන් අතරත් නැහැ. මේක ආසියාවට ආවේනික වෙච්ච රූපයක්. මේ නෙග්‍රිටෝවරු කියන එක මේක පරීක්ෂා කරන්න පුළුවන්. නෙග්‍රිටෝවරු ගැන ඕන තරම් ලියවිලා තියෙනවා. එතකොට මේ අය අග්නිදිග ආසියාව සහ අන්දමන් දූපත් කියන්නේ මැලේසියාව ඉන්දුනීසියාව ඒ පැත්ත ඔක්කොටම ඒ පැත්තටම ගිය කට්ටියක්. එතකොට මේ නෙග්‍රිටෝ වරුන්ගේ ලක්ෂණය තමයි අපි ඡායාරූපයක් පෙන්නමු නෙග්‍රිටෝ කෙනෙක්ගේ බැලු බැලමටම අප්‍රිකානු වගේ. නමුත් ඔවුන් අප්‍රිකානුවන් නෙමෙයි. ඔවුන් ආසියානුවන්. කළු පාටයි, වැඩි ඇඟේ රෝම නැහැ. එතකොට කොණ්ඩ බොකුටුයි, තොල් ටිකක් ලොකුයි. බැලු බැලමටම හිතෙන්නේ ඇෆ්‍රිකන් කියලා. නමුත් අපේ සමාජයේත් මම දැකලා තියෙනවා සමහර තැන්වලදී සමහර පුද්ගලයෝ බැලු බැලමටම මේගොල්ලන්ට අප්‍රිකානු සම්භවයක් තියෙනවද වගේ සැකයක් යන විදිහේ රූප අපේ සිංහල අය ඉන්නවා. විශේෂයෙන්ම දකුණු පළාතට ගියාම මට එහෙම අය හම්බෙලා තියෙනවා. නොඑක් පළාත්වල හම්බු ලෙස හම්බෙනවා. හැබැයි ඒගොල්ලෝ සිංහල. ඉතින් අපිට පේනවා මේ ආසියාවේ ජනගහන සම්මිශ්‍රණය මේ ඒක ඉතාම සංකීර්ණ දෙයක් කියලා අපි කලින් වැඩසටහන වලත් කියලා තියෙනවා නුවන්. එතකොට මේ විද්‍යාඥයෝ මේ කියන්නේ මේ නිට්ටයෝ කියන අයට තියෙන්න ඉඩකඩක් තියෙනවායි කියලා මේ නෙග්‍රිටෝ සම්භවයක්. ඒ කියන්නේ ඒ ආසියාව පුරා සංචරණය වුණු ජානය. ඒ ජානය සම්බන්ධතාවක් මේ නිට්ටයවන්ට තියෙනවායි කියන කාරණේ. හැබැයි මෙහිදී අවධාරණය කරන්න ඕන දෙයක් තමයි ඒ නෙග්‍රිටෝ දැන් අපි පසුකාලීන විශ්ලේෂණ ඉදිරියට කතා කරනකොට අපිට පේනවා මේ නිට්ටයෝ කියන පිරිසේ සම්භවය අතීත කාලයේ සෑහෙන ගැඹුරකට අපස්සකට යන බව. හරි අපිට ඉතාමත් හකමැත්තෙන් වුණත් විරාමයට නවත්තන්න වෙනවා. අපි යළිත් සාකච්ඡාවට පිවිසෙනවා. ඔබ දන්නවා අද අපි අන්ලිමිටඩ් හිස්ටරි වැඩසටහනේ මේ 44 වෙනි කොටස 44 වෙනි කොටසේ අපි කතා බහ කර ඉන්නේ අපේ රටේ වෙනම ජන කොට්ටාශයක් ලෙස වාර්තා වෙලා තිබෙන නීට්ටයවුන් එහෙම නැත්නම් කුරු මිනිසුන් අම්පාර සහ ඒ නැගෙනහිර ප්‍රදේශයේ ජීවත් වුණායි කියලා කතා බහට ලක් වෙච්ච මෙහි සත්‍ය අසත්‍යතාවය සොයනවා කියලා අපි ගිය සතියේ ඔබට පොරොන්දු වුණා. එහි ඇත්ත නැත්ත තමයි මහාචාර්ය රාජ්සෝම දේවයන් සමග අපි මේ සොයමින් ඉන්නේ. අතරතුර ඔබට පුළුවන් කතා කරන්න අපිට 0112555363 ඒකම අපිට ලියනවා නම් ඔබට පුළුවන් අපේ Facebook අඩවියට ලියන්න. net fm Facebook අඩවියේ උඩින් බැනරයක් පළ වෙනවා net fm unlimited history කියලා. ඒ බැනරක පල්ලෙහාන් ඔබට කමෙන්ට් කරන්න පුළුවන්. සාකච්ඡාවේ තියෙන රසවත්කම හින්දාම අපි ඉක්මනටම ආයේ සාකච්ඡාවට එමු සර්. ඔව් අපි නතර කළේ මේ නිග්‍රිටෝ කියන වර්ගයත් එක්ක මේ නිට්ටයෝ කියන
ජන කණ්ඩායමේ යම්කිසි සබඳතාවක් තියෙනවාද කියන එක පිළිබඳ ඇති කරපු අදහස් මාලාව ගැන අපි ඒකෙදි කිව්වා මේ නෙග්‍රිටෝ කියන වචනේ නීග්‍රෝ කියන වචනේත් එක්ක පටලවා ගන්න එපා කියලා. ඒක අපේ වගකීමක් තියෙනවා ඒ නම කොහොමද හැදුනේ කියන එකත් කියන්න. මේ නෙග්‍රිටෝ කියන වචනය හැදුවේ ස්පාඤ්ඤ ජාතිකයෝ. මොකද මේ විශේෂයෙන්ම 16 වෙනි සතවර්ෂයේ මේ ස්පාඤ්ඤ ජාතික ආගමික දූත මෙහෙවරවල් සිද්ධ වෙනකොට අග්නිදිගාසියාවේ මිෂනරිස් කියන ඒවා ඒ ස්පාඤ්ඤ ජාතිකයෝ දැක්කම මේ අප්‍රිකාවේදී ඒගොල්ලෝ දැක්කා වගේ මිනිස්සු කට්ටියක් මෙහෙත් ඉන්නවා. ඒ නිසා ඒගොල්ලෝ තමයි මේ නම දැම්මේ නෙග්‍රිටෝස් කියන නම. ඉතින් එදා ඉඳලා ඒගොල්ලෝ නෙග්‍රිටෝස් කියන වචනයෙන්ම තමයි හඳුන්වලා දෙන්නේ. ඉතින් ඒක පටලවා ගන්න උවමනා නැහැ මේ නීග්‍රෝ ජාතිකයොත් එක්ක. එතකොට මේ නිට්ටයවන් සම්බන්ධයෙන් තිබෙන කතාවල තිබෙන නාට්‍යමය ස්වරූපයේ සිද්ධියක් මේ ජන මතකයෙන් ගලාගෙන ඇවිල්ලා තිබෙනවා. ඒවත් හිව්නෙවිල් වාර්තා කරලා තියෙනවා. ඒකෙන් කියන්නේ මේ වැඩි ජනතාවට ඊටාම තර්ජනයක් වෙලා තිබුණයි කියලා මේ නිට්ටයව කියන පිරිස. උන් කුඩා නිසා උන්ට ඊටාම ලේසියෙන් ගස් නගින්න පුළුවන් හැංගිලා ඉන්නවා. හරිම සක්‍රීයයි. හරිම සක්‍රීය විශේෂ මේ කණ්ඩායමක් හැටියට මේ නිට්ටයවන් හඳුන්වලා දීලා තියෙනවා. අනික උන් හරිම ආක්‍රමණශීලී කියලා. ඉතින් විශේෂයෙන්ම දැන් ඔය වැඩි ජනතාව දඩයන් කරලා ඉවර වෙලා මේ වැඩිපුර සත්ව මාංශ වේලලා කල් තබා ගන්න එක අදත් වැඩි ජනතාවගේ සිරිතක්. එතකොට මේ නිට්ටයවන්ගේ සිරිතක් තිබුණලු මේ වැඩි ජනතාව ඉන්න ජනාවාස වලට ඒ පළාත් වලට ගිහලා ගල් ගුහාවට ගිහිල්ලා ඒ වේලෙන්ඩ දාලා තියෙන මස් හොරකම් කරන්න. ඒ වගේම මේ සමහර කතාවල තිබෙනවා වැඩි මේ පවුල් වලට අයිති කාන්තාවන් පැහැරගෙන උසගෙන යනවයි කියලා. එතකොට ඒ වගේ මේ සටන් වලට ගියාම වැඩි ජනතාවට විශාල හානියක් වුණයි කියලා. මොකද මේ නිට්ටයවන්ගේ තියෙන නියපොතු සහය නියපොතු කාර්යක්ෂමව පාවිච්චි කරන්න උන් පුරුදු වෙලා හිටපු හින්දා ඊටාම ලොකු හානියක් වැඩි ජනතාවට සිද්ධ වුණයි කියලා. ඒ වගේම ද හිව් නෙවිල්ගේ වාර්තාවලත් පෙන්눔 කරන දෙයක් තමයි දැන් වැඩි ජනතාව නම් අවියායුධ පාවිච්චි කරන්නේ දඩයන් වලට නොඑක් දේවල් වලට. නමුත් මේ ජනතාව මේ නිට්ටයව කියන කණ්ඩායම කිසිම මෙවලමක් පාවිච්චි කරේ නැහැ කියලා. ඒකෙන් අපිට පේනවා මේ නිට්ටයව කියලා කියන්නේ වැඩි ජනතාව වගේ සංස්කෘතිකමය වශයෙන් සංවර්ධනය වෙමින් සමාන්තරගතව ආපු ජන කණ්ඩායමක් නොවේ කියන එක. ඕන් යම් කිසි විදිහට හුදකලා වෙච්ච. දැන් අර මානව විද්‍යාවේ කියනවා මේ relict populations කියලා. ඒ කියන්නේ අවශේෂ ජන කණ්ඩායම්. ඉතිරි වෙලා තියෙන ජන කණ්ඩායමක්. ඒ කියන්නේ පරිණාම ක්‍රියාවලියේදී යම් කිසි හේතුවක් නිසා පසුබෑමකට ලක් වෙලා නිලීන ලක්ෂණ සහිත ජීවත් වෙන කණ්ඩායම් ඉන්නවා. يعني වඳ වෙමින් යන්න මිනිස් ජාන කොට්ටාශ වඳ වෙන්න හේතු තියෙනවා. වඳ වෙන්න හේතු තියෙන්න ඕනේ. හරි. එතකොට ඒවා අපි ඉදිරියේදී සාකච්ඡා කරමු හිමින් හිමින් මොනවද කියලා. ඔය වගේ ජන කොට්ටාශ ඇමසන් වනාන්තරය ඇතුළේ ඉන්නවා කියලා. ඔව් එහෙම වාර්තා නොවුණු ගෝත්‍රික ජනතාවල් කණ්ඩායම් ඒ වනාන්තරවල අදත් ඉන්නවා. ඉතින් මේ දැන් සාමාන්‍යයෙන් ජන කණ්ඩායමක් නිලීන වෙලා එයාම අපි කියන්නේ වඳ වෙලා යනවා කියලා එක්ස්ටින්ක්ට් වෙනවා කියන්නේ වඳ වෙලා යන්න මිනිස්සුયો විතරක් නෙමෙයි සමහර ශාක වර්ග වඳ වෙනවා සත්තු වර්ග වඳ වෙනවා. දැන් මහා හිම යුගයේ ජීවත් වෙච්ච මැමත් අලි එයා වඳ වුණානේ. ඒක හේතුවක් මිනිස්සු දඩයන් කිරීම නිසා මේ ඒ අලි වඳ වුණා. අනිත් පැත්තෙන් අර මහා සීත කාලයේ අවසන් වෙලා හොලෝසීනය කියන උණුසුම් කාලයේ උද්ගත වුණාමත් ඒ පරිසර වෙනසට මුහුණ දීගත නොහැකිව ඒකත් බලපෑමක් ඇති කරමින් මේ අදහස් එක විද්‍යාත්මක අදහස්. ඒතර ඒ වගේ මේ අය වඳ වෙනවා. නමුත් මේ නිට්ටයවෝ කියන පිරිස අපිට පේනවා මේ අවසාන කාලයේ වෙනකොට ඔවුන්ගේ ජනගහනය තරම් විශාල ප්‍රමාණයක් හිටියේ නෑයි කියලා. මොකද මහලේනම පැත්තේ තියෙන මහලේනම කියන්නේ නැගෙනහිර පළාතට අයිති ප්‍රදේශයක්. ওই පානම පත්තුව ඒ ඔක්කොම අයිති වෙන්නේ පැත්තට. මේ මහලේනම පළාතේ තියෙන ඒ පැත්තේ විශාල ප්‍රමාණයක් ගල් ගුහා එහෙම තියෙන ওই බඹර ගස් තලාව මේ කුමන කැලේ ඇතුලේ. ඒව පසු කාලයේ ගල් ගුහා අපේ භික්ෂුන් වහන්සේලා පවා පාවිච්චි කරලා තියෙන බව පේනවා. බ්‍රාහ්මී ශිලාලේඛන එහෙම තියෙනවා. නමුත් මේ ඊට ඉස්සලා කල මුල්ම කාලේ මේ ගල් ගුහාවල ජීවත් වුණා සමාන්තරව ජීවත් වෙන්න ඇති මේ වැඩි ජනතාව සහ මේ නිට්ටයව කියන පිරිස. ඉතින් එක අවස්ථාවක මේ මහලේනම තියෙන එක්තරා ගල් ගුහාවකට
මේ අය කවුද මේ නිට්ටෑවෝ ඒ ගල්ගුහාවේ වාසය කරනවායි කියලා දැනගත්ත වැදි ජනතාව මේ ඒ නිට්ටෑවන් ඒ මහලේනම ගල්ගුහාව ඇතුළේ ඉඳෙද්දී ඒ ගල්ගුහාවේ මුව ආවරණය කළා ඊට පස්සේ ඒක ඇතුළට ගිනි තිබ්බයි කියලා. ඒ ගිනි තැබීමෙන් සියල්ලුම ඉතුරු වෙලා හිටපු නිට්ටෑවන් විනාශ වුණයි කියලා. ඒතර මේකෙන් අදහස් වෙන්නේ අපිට පේනවා ඊට සුළු කණ්ඩායමක් අවසානයේ ඉතුරු වෙලා තිබුණා මේ නිට්ටෑවන්ට උන්ට ඉදිරියට යන්න පුළුවන් කමක් නොතිබෙන්න ඇති. මොකද ඒ කැලේම ජීවත් වෙන තව මේ ජනගහනයක් හිටියනේ වැද්දෝ. ඒතර වැදි ජනතාව දඩයන් කරනවා, පළවැල නෙලනවා, බඹර කපනවා, මීපැණි නෙලනවා. එතකොට අර ආහාර තරංගයක් එනවානේ. එතකොට පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක් එනවා. එතකොට වැදි ජනතාවගේ භූමියකුත් තියෙනවානේ. ඒගොල්ලෝ භූමි දැන් අය සෙලිග්මාන් වාර්තා කරලා තියෙනවා. ඒගොල්ලෝ කැලේ ඇතුලේ ගස්වල ලකුණු කොටලා තියෙනවා. ඒ කියන්නේ එක එක දැන් මොරාන වරිගේ, උණපාන වරිගේ, ඌරු වරිගේ ඒ වර්ගවලට බෙදාගෙන තිබුණානේ මේ කැලෑව. එතකොට මේ වැදි ජනතාවට මේ කැලෑවේ අවකාශය පිළිබඳ අයිතියක් සහ භුක්ති විඳීමක් තිබුණා. ඉතින් මෙහෙම වෙනකොට තව කණ්ඩායමක් මේ ආහාර තරංගයට ඉදිරිපත් වෙනකොට අනිවාර්යයෙන්ම ගැටලු ඇති වෙනවා. වැදි ජනතාව ආයුධ පාවිච්චි කරපු නිසා බොහෝ අවස්ථාවල මේ නිට්ටෑව මරුන් කණ්ඩත් ඇති වැදි ජනතාව අතින්. වැදි ජනතාවට හානිය. මොකද ඒ වෙනකොට ඒගොල්ලෝ මේ වැදි ජනතාවට ගල් ආයුධත් තිබුණා. ඒ වගේම ඔවුන් යකඩ ආයුධ පාවිච්චි කිරීම පිළිබඳව ප්‍රවීණතාවයක් තිබුණා. ඊළඟට වැදි ජනතාවට මේ සුනඛයා එක්ක දඩේම යාමටත් හුරුවක් තිබුණා. මොකද මහාවංශයේ සමහර තැන්වල වැදි ජනතාව ගැන කියනකොට මේ වැදි කියන වචනෙන් කියන්නේ ගම් වැද්දෝ ගැන කියනවා, වල් වැද්දෝ ගැන කියනවා. කියන්නේ කැලේටම වෙලා හිටපු වැද්දෝ. තව වැද්දෝ වර්ගයක් හඳුන්වලා තිනවා බලු වැද්දෝ කියලා. ඒ කියන්නේ බල්ලන් සමග සුනකයන් සමග දඩේමේ යන වැදි ජනතාවත් හිටියා. මේ එතකොට මේ අය බල්ලෝ හැම ඉන්නවා. ඒ නිසා මේ සමහර විට මේ නිට්ටෑවෝ කියන පිරිසට වැදි ජනතාව සමග කරට කර තරඟ කිරීම අපහසු වෙන්න ඇති. ඒකත් ඔවුන් වඳ වී යාමට ප්‍රධාන හේතුවක් වෙන්න ඇති. මේවා ගැන තරම් ලොකුට අධ්‍යයනය කළා නැහැ. ඉතින් කෙසේ හෝ වේවා මේ නිට්ටෑවන්ගේ අවසානය දැන් අපේ ශ්‍රාවකයෙකුට ඇති වෙන්න පුළුවන් කුතුහලයක්. ඉතින් මොකද වුනේ? දැන් කෝ ඉතින් නිට්ටෑවුන්ගේ නැද්ද ඊළඟ පරම්පරාව කොහොමද ආවේ කියලා. ඉතින් ඒක හිව්නැවිලුත් වාර්තා කරලා තියෙනවා. එයාට අහන්න හම්බුනායි කියලා. මේ නිට්ටෑවන් මහලේනම ගල්ගෙට දාලා ඇතුළට දාලා වැදි ජනතාව විසින් ගිනි දාලා මේ අය සමූල ඝාතනය කරයි කියලා. ඒ කියන්නේ අවසාන කණ්ඩායම වෙන්න ඇති. එතකොට නිට්ටෑවන් එලෙස අවසන් වෙනවා. නමුත් නිට්ටෑවන් එලෙස අවසන් වුණාට නිට්ටෑවන්ගේ අනන්‍යතාව පිළිබඳ කතාව අපිට එහෙම ලේසියෙන් අවසන් කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒතර අපි දැනගන්න ඕන දැන් අපි දන්නවා අපි මීට කලින් වැඩසටහන් වලදී අපි කිව්වා මීට අවුරුදු 1,25,000කට පමණ උඩදී ලංකාවට මේ දියුණු මානවයා ඇනටොමිකලි මොඩර්න් හියුමන්ස්ලා කියලා කියන්නේ නූතන මානව දේහය තියෙන මිනිසුන්. එතකොට නූතන මානව දේහය කියන්නේ මොකක්ද කියලා මේ අහගෙන ඉන්නවා ඇති අපේ පාසල් දරුවොත් මේ වැඩසටහන සවන් දෙනවා නුවන්. හරි. අර මම ඔබට කිව්වේ වැඩසටහන පටන් ගන්න කලින් පානදුර ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයේ අපේ දියණියක් ලියලවල තිබුණා. මම හිතන්නේ දියණිය ආද මේ වැඩසටහන අහනවා වෙන්නත් පුළුවන්. එයා 11 වෙනි ශ්‍රේණියේ ඉගෙන ගන්නේ. නමුත් එයා විද්‍යාව ඉගෙන ගන්න දරුවෙක් දියණියක්. නමුත් එයා කියලාවල තිබුණා මම හරි ආසයි ඉතිහාසය ඉගෙන ගන්න මම මේ වැඩසටහන අහනවා මේ කියලා එයා යම් දේවල් වගේක් අපිට කියලා තිබුණා. ඉතින් අපි මේ දියණියටත් කියනවා ඇය ඉල්ලා හිටපු දේවල් අපි උදව් කරන්න ලෑස්ති අපි ඉදිරියේදී ඇයට පෞද්ගලිකව ලියන්නම් කියලා. ඉතින් මේව අහන් ඉන්න ඉස්කෝලේ දරුවෝ වුණත් හිතනවා ඇති ඒ මොකද නිට්ටෑවන්ට ඊට පස්සේ වුණේ කියලා. එතකොට මේ අපි ඒක පැහැදිලි කරලා දෙන්න ඕනනේ. එහෙම ඉවර වුණාට මේ නිට්ටෑවෝගේ අනන්‍යතාව අපේ සමාජයට ඉතාම සම්බන්ධතාවක් තියෙනවා. එතකොට දැන් අපි කිව්වේ අවුරුදු 1,25,000කට කලින් මේ රටට මිනිස්සු ආවා මේ නූතන දේහයක් තියෙන ඒ හෝමෝ සේපියන්ස්ලා. ඒ කියන්නේ අපේ මොළ පරිමාව කියුබික් සෙන්ටිමීටර 1,400ක් 1,350ක් විතර එහෙම නැත්නම් 1,450ක් විතර දියුණු මොළ පරිමාවක් තියෙන මිනිසෙකුට තමයි අපි නූතන මානවයෝ කියලා කියන්නේ. ඒතර කියන්නේ අපිට වඩා අපිට හුඟක් සමානකම් තියෙන මිනිස්සු. එහෙම කෙනෙක් ආවනින්නුවන් අපි ඒක පැහැදිලි කරානේ.
එතකොට අපි ඒ කතාවක් එහෙම කියාගෙනවා ඊට පස්සේ ඔවුන් පරිණාමයේ ඉදිරියට ඇවිල්ලා ඊට පස්සේ ඒ ඔය අයගෙන් වැඩි ජනතාව කැඩිලා ගියා මේට අවුරුදු 10000කට විතර උඩදී අනිත් කොටස වඳ වෙලා යන්න ඇති මේ එතකොට ඒ අද ඉන්න වැඩි ජනතාවයි ඒ හිටපු අපේ පුරාණ අපි කියන ප්‍රාග්ඓතිහාසික යුගයේ මිනිස්සු කියලා ඒගොල්ලෝ අතර ජීව විද්‍යාත්මක සමානකම් තිබුණා අපිට බලංගොඩ මානවයාගේ ඇටසැකිලි හම්බෙලා තියෙනවා එතකොට වෙනත් තැන්වල මිනිස්සුන්ගේ ඇටසැකිලි හම්බෙලා තියෙනවා ඉතින් මේවා සංසන්දනය කරාම අපි ඒ අය අතර සම්බන්ධතාවක් තියෙනවායි කියලා පේනවායි කියලා නමුත් දැන් නිට්ටයව ගැන කතා කරන්න ගියම අපි වුණ අඩි 3යි උස කියලා කුරුමිට්ටෝ වගේනේ ඉතින් වැඩි හිටි කෙනෙකුත් උස අඩි 3යි 4යි අතර ප්‍රමාණයක. ඒතර ඒගොල්ලෝ අඟුඩු මිට්ටෝ වගේ කට්ටියක් නේ. එතකොට අපි ඒගොල්ලෝ ගැන සාකච්ඡා කරන එකනේ අද මේ වැඩසටහනේ කරන්නේ. එතකොට ඒ අය අර බලංගොඩ මානවයත් එක්ක කිසිම සම්බන්ධතාවක් නැහැ නෝමනුවන්. ඒ නිසා ඒගොල්ලෝ වැඩි ජනතාවට සම්බන්ධයක් නැහැ. එතකොට මේ අය කොහොමද අපි තේරුම් ගන්නේ මේ නිට්ටයෝ කියන කට්ටිය විද්‍යාත්මකව කියන එක ගැන අපිට අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා. එතකොට මේ දැන් අර මම ඉස්සෙල්ලා කිව්වා ඔස්මාන් හිල් කියන මහාචාර්යතුමා ඔස්මාන් හිල් මේ නිට්ටයෝ ගැන කතා කරන අවස්ථාවේදී ඔහු අදහසක් ඉදිරිපත් කරා මේ කට්ටිය කවුරු වෙන්න පුළුවන්ද කියලා. පළමුව අන්න වතාවට ඔහු කිව්වා මේ අපි නිට්ටයෝ කියන කට්ටිය පිතකැන්ත්‍රෝපස් නමින් හඳුන්වන මානව වර්ගය වෙන්න පුළුවන් කියලා. දැන් මානව පරිණාමය කියන කතා ප්‍රවෘත්තිය අපි කතා කරගෙන එනකොට නොඑක් නම් වලින් එක එක මානව විශේෂ හඳුන්වලා දීලා තියෙනවා. ඔස්ට්‍රලෝපිතිකස් කියන මූලික මානවයා, හෝමෝ හැබිලිස් කියන මානවයා, ඔය ආදී වශයෙන් කවුරුත් දන්නවා හෝමෝ ඉරෙක්ටස්, හෝමෝ නියැන්ඩර්තාලෙන්සිස්, ඒ අතරතුර තව හෝමෝ ඊගස්ට් ඔය විදිහේ නොඑක් අය ඉන්නවා බෙදිලා ගිය අය. හෝමෝ හයිඩල්බර්ගෙන්සිස් ජර්මනියෙන් හොයාගත්ත ඔය වගේ නොඑක් අය ඉන්නවා. එතකොට මේ පිතකන්ත්‍රෝපස් කියන පොදු නාමයෙන් හඳුන්වන්නේ හෝමෝ ඉරෙක්ටස්. හෝමෝ ඉරෙක්ටස් මීට අවුරුදු මිලියනයකට පමණ උඩදී තමයි හෝමෝ ඉරෙක්ටස්ගේ පැවැත්ම අපි සාමාන්‍යයෙන් ගණනය කරන එක ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවා දල වශයෙන් කාල නිර්ණ. එතකොට මේ ඔස්මාන් හිල් කිව්වා මොහුගේ ස්වරූපය දිහා බලනකොට මොහු හෝමෝ ඉරෙක්ටස්ට සබඳතාවක් පෙන්වන්න පුළුවන් කියලා. නමුත් ඇත්තෙන්ම මහාචාර්ය ඔස්මන් හිල්ගේ අදහස තරම්ම පිළිගැනීමකට ලක්ුණේ නැහැ. මොකද හෝමෝ ඉරෙක්ටස්ට අයිති අස්ති අවශේෂ ඔහුගේ ඇටසැකිල්ලට අයිති අවශේෂ ලෝකේ නොයෙක් තැන් වලින් සොයාගනු ලැබුවා. ඉතින් ඒවත් එක සංසන්දනය කරනකොට මේ මනුස්සයා බොහොම මිටි මනුස්සයෙක්නේ. මේ අඩි 3ක් විතර. ඉතින් එයා සහ හෝමෝ ඉරෙක්ටස් අතර එහෙම සබඳතාවක් නැති බව පෙනුණා. සමහරු කියන්න පටන් ගත්තා සමහර ඇතම් දෙනා මේ ගැන අපේ මේ කැලෑවල මේ රාහු වලහ කියලා වලහෙක් හිටියයි කියලා මුඛ පරම්පරාගතව තියෙන රාහු වලහ. ඉතින් මේ නිට්ටයෝ කියලා කියන්නේ මේ රාහු වලහටයි කියලා සමහර අය කිව්වා. මමත් ඉස්සෙල්ලා කිව්වේ මේ සතෙක් වගේ මෙයාව මේ සතෙකුට රැවටෙන්නත් පුළුවන් කියලා. නමුත් ඇත්ත වශයෙන්ම මේ මොනවාද නිට්ටයවා කියලා කියන්නේ සතෙක් නෙමෙයි. නිට්ටයවා මානව පවුලට අයිති ඒත් අපේ හෝමෝ සාපියන් කියන මේ නූතන මානවයාට වඩා වෙනස් අත්තක ගමන් මාර්ගයේ ගිය සතෙක් කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඔව් ඒ අතර අපිට මේ YouTube එකට පණිවිඩයක් එවලා තිනවා අමරසිරි කියලා මහත්මයා මම හිතන්නේ එතුමා විදේශගතව ඉන්න කෙනෙක්. I am waiting for your NETAO discussion. When I was doing my field work in Medavachiya, people they told me that they have seen these people on NETAO in the forest. කියලා මේ සටහනක් දාලා තිනවා. මැදවච්චියනුත් එතුමා මේ ක්ෂේත්‍ර චාරිකාවකට ගියාම ඉන්නකොට හම්බුනායි කියලා ඔන්න අමරසිරි මහත්මයා බොහොම ස්තුතියි අපිට ඒ පණිවිඩය එව්වට. ඔව්. ඉතින් ඇත්ත වශයෙන්ම මේ අපේ අමරසිරි මහත්මයාගේ මේ ක්ෂේත්‍ර කටයුතු කරන්න ඇත්තේ මෑත කාලේ. ඉතින් අපි දන්නවා මෑත කාලේත් මේ අදහස හැමතැනම ජනප්‍රිය වෙලා තියෙනවා මේ නිට්ටයෝ ගැන. ඉතින් අර අපි වැඩසටහන පටන් ගන්නකොටම කිව්වා වගේ එහෙම නිට්ටයෝ කියලා කියන්නේ දැනට වාර්තා වෙලා තියෙන තොරතුරු අනුව හිව් නෙවිල්, ෆෙඩරික් ලූවිස් ඒ අය කියලා තියෙන දේවල් හැටියට නිට්ටයෝ මිනිස්සු දැකලා හැංගෙන කණ්ඩායමක් නෙමෙයි. ඔවුන් ඊටාම ආක්‍රමණශීලී. ඔවුන් පහර දෙන
වහා දුවගෙන යන්න පුළුවන් ඉතා කඩිනමින් කඩිසරව හැසිරෙන පිරිසක්. ඔවුන් නිතරම ආහාර සම්බන්ධයෙන් ලොකු බඩගින්නක හිටපු කට්ටියක් බව පේනවා. මොකද ඔවුන් නොකාපු දෙයක් නෑ කියලා සමහර වාර්තාවල තියෙනවා. සත්තුන්වත් මරාගෙන කෑවා. මේ සමහර විට ඔවුන්ට ලොකු සත්තු මරන්න අමාරුයි. ඔවුන්ගේ ප්‍රමාණය ශරීර ප්‍රමාණය පුංචි නිසා ඒ නිසා ඔවුන් නිතරම පොඩි සත්තු තමයි අල්ලගන්න බැලුවේ. ඉතින් මිනිමස් කෑව කියලාත් තියෙනවා. එහෙම එකක් නෑ. ඒවා සමහරවිට මේ වැඩි කාන්තාවන් අරගෙන යන්නේ නැත්තේ මේ බැද්දෝ එක්ක තිබිච්ච ජම්මාන්ත වෛරය හින්දා නෑ ඔවුන් මේ කාන්තාවන් සමග එකතු වීම සඳහා ඒකට මහා ගිජු බවක් කෑදර බවක් දැක්වයි කියලා. ඉතින් මේ නිට්ටයව කියන්නේ ලිංගික කාර්යයන් සඳහා. එතකොට මේ නිට්ටයව කියලා කියන්නේ සතෙක් නම් එහෙම වෙන්න බෑනේ. ඔව්. එතකොට මේ එහෙම මේ හරිම කෑදර භාවයක් එකට තිබුණා. ඒතකොට නිකන් අපිට චිත්‍රයක් මැවෙනවා මේ අය කොහොම ආයේද කියලා. තියුණු ඇස් තියෙන, රතු ලොම් තියෙන, දිග නියපොතු තියෙන, අඩි 3ත් 4ත් ප්‍රමාණයේ උස, ඉතා ඉක්මනින් දුවගෙන ගිහිල්ලා ගස් නගින්න පුළුවන්. එහෙම පිරිසක්. ඉතින් දැන් ඔය අම්පාර පැත්තේ මෑතකදීත් කිව්වේ එහෙම අය හිටිය අය එනකොට හේනේ මඩුවේ වාඩි වෙලා හිටිය අය, මඩුව ගිනි තියලා තිබ්බ අය. හරි එහෙම කියලා වාර්තා හම්බෙලා තිබුණානේ. ඉතින් නිට්ටයව කියන අය පිළිබඳව තියෙන ශාස්ත්‍රීය වාර්තා කිරීම දිහා බැලුවොත් නම් නිට්ටයව කියන්නේ එහෙම කණ්ඩායමක් නෙවෙයි. හරිම ආක්‍රමණශීලී, හරිම කෑදර මේ නිතරම සටනට සූදානම් වෙච්ච පිරිසක් හැටියටයි අපිට පේන්නේ. නිසා මේ කැලෑවේදී එහෙම මිනිස්සු කියනවා අපිටත් අහන්න හම්බෙලා තියෙනවා මෙහෙම අය හිටියයි එහෙම කියලා. නමුත් ඒක ජනමතකයෙන් එන දෙයක්. දැන් අපි කියන්නේ දැන් අපි මේ වැඩසටහන අහනවා කියලා නුවන්. අපි අහලා ඉවරලා දැන් මේක ඉතින් අපිට අමතක වෙලා යනවා. අපි කැලෑව යනවා කියන්නේ. දැන් නුවන් නකල්ස් යන්න ඉන්නවා. දැන් හෙට අනේද නකල්ස් ගියොත් එහෙම සමහර විට මොකක් හරි ටිකක් ලොකු සතෙක් එහෙම ගහකට මුවා වුණොත් වෙන අමේ නිට්ටයව කියලා જાතියකුත් හිටියා නේද? නිට්ටයවේද හරි මිනිහෙක් වගේ තමයි දැක්කේ කියලා එහෙම අදහසක් එන්න පුළුවන්. මොකද නෙවල් ගින්දන් රාජ්සෝම දෙවෙනකම් කිව්වා මේක මේ නිට්ටයවද මේ නිට්ටයවෙක් වෙන්න පුළුවන් මිටි වගේ මන් දැක්කෙත් එහෙම කියලා අපේ අර තියෙන මතකයත් එක්ක සමහර දේවල් ඉදිරිපත් වෙනවා. ඉතින් ඒ කියන්නේ මේකෙන් අදහස් කරන්නේ මම මේ වැඩසටහනේදී අවධාරණය කළා කියනවායි කියලා කවුරුත් චෝදනාවක් කරන්න එපා. එහෙම කට්ටියක් නෑ කලාවල් වල කියලා. නමුත් වැඩේ තියෙන එහෙම කට්ටියක් ඉන්නවා නම් අපි ජෛව විද්‍යාත්මකව මේක දිහා බැලුවොත් එහෙම එක්කෙනෙකුට පවතින්න බෑනේ නුවන්. එක නිට්ටාවෙක් ඉන්න බෑනේ. ස්වයංජාත වෙන්න බෑනේ. ස්වයංජාත නිට්ටාව වෙන්න එපා ඒක නේද? එහෙම ඉන්න බෑ. එතකොට මට කට්ටියක් ඉන්න ඕන, ප්‍රජනන ක්‍රියාවලීන් තියෙන්න ඕන. එතකොට ඒගොල්ලෝ කැලෑව භුක්ති විඳින බවට අපට සාක්ෂි තියෙන්න ඕන. දැන් ඒතර අපේ වනජීවී නිලධාරීන් ඉන්නවා. ඒගොල්ලෝ මේ කැලෑවල් වල යනවා. ඒගොල්ලෝ ගැවසෙනවා. ඉතින් මේ වැඩේ තියෙන්නේ අපේ කිසිම වනජීවී නිලධාරී මහත්මයෙක් වාර්තා කළා නෑ අපිට දැනගන්න මෙහෙම කෙනෙක් එයා කැලේදී දැක්කයි කියලා. කියන්නේ මෑත කාලේදී එහෙම දැක්කයි කියලා නෑ. එතකොට ඒ නිසා සමහර විට ඒ දැන් කාලේ එහෙම කතා කියන ඒවා බොහෝ විට සත්‍යයට වඩා කල්පනාවට කිට්ටු වෙන්න පුළුවන් කියන එකයි මගේ අදහස. කෙසේ හෝ වේවා මේ අද තියෙන කතා වලට වැඩිය මේ සැබෑ නිට්ටයවන් පිළිබඳව සාකච්ඡා කිරීම තමයි මෙතනදී හුඟක් වැදගත් වෙන්නේ. එතකොට මම අවසානයේ කිව්වේ මහාචාර්ය ඔස්මන් හිල් මේ නිට්ටයවෝ කියන මානව වර්ගය පිතකැන්ත්‍රෝපස් කියන එහෙම නැත්නම් හෝමෝ ඉරෙක්ටස් කියන වර්ගයට සම්පාත කරන්න කිසියම් උත්සාහයක් දරා තිබෙනවා. ඒ තරම් සාර්ථකත්වයට පත් උනේ නැහැ. නමුත් මෙහිදී අපිට වැදගත් වෙන දේ තමයි නුවන් මේ 2003 අවුරුද්දේදී මේ මම කියන්න යන්නේ අපේ රටේ හිටපු නිට්ටයවෝ කියන මනුෂ්‍ය වර්ගය තේරුම් ගැනීම සඳහා අපට වඩාත් ප්‍රයෝජන වන විද්‍යාත්මක සොයා ගැනීමක් ගැනයි මම කියන්න යන්නේ. දැන් මේ නිට්ටයවෝ පිළිබඳ අපට තියෙන තොරතුරු ටික අපි මේ වැඩසටහනේ මුල් භාගයේදී කිව්වා. එතකොට ඒ පිළිබඳ විද්‍යාඥයින් ආචාර්ය පී.පී. දරණියගල, මහාචාර්ය ඔස්මන් හිල් වගේ අය කියපු ඒවත් අපි කිව්වා. දැන් අපි යන්නේ ඊට වඩා අලුත් පරිච්ඡේදයකට නිට්ටයවන් සම්බන්ධයෙන් කල්පනා කරන්නට. අලුත් විදිහකට. මේක සම්බන්ධ වෙන්නේ 2003 අවුරුද්දේ කරපු ඉතා විශිෂ්ට සොයා ගැනීමක් සම්බන්ධයෙන්. හැබැයි ඒ සොයා ගැනීම ලංකාවේ නෙමෙයි.
ලංකාවේ නූනත් ඒ සොයා ගැනීම අපේ ලංකාවේ නිට්ටෑවන් ගැන කල්පනා කිරීමට විශාල පිටුහලක් අපට ලබා දෙනවා. මොකක්ද ඒ සොයා ගැනීම 2003 අවුරුද්දේදී ඉන්දුනීසියාවේ ලිං බුවා කියන ස්ථානයේ ගල්ගුහාවක් මේ ලිං බුවා කියන ගල්ගුහාවෙන් සොයාගත්තා මානව ඇටසැකිලි විශේෂයක්. මේ මානව ඇටසැකිලි දිහා බැලුවට පස්සේ ඔවුන්ගේ උස අඩි 3යි අඟල් 7ක් විතර ප්‍රමාණය තමයි ඒ ඇටසැකිල්ල. පස්සේ තවදුරටත් පරීක්ෂා කරනකොට ඒ වගේ ඇටසැකිලි 10ක් 12ක් සොයාගන්න පුළුවන් වුණා. එතකොට මේකෙන් තේරුණා දැන් අපි කියමු දැන් අපි කොහේ හරි හාරනකොට එක තැනක හම්බුණා නම් එහෙම වැඩිමහල් මිනිස්සෙක් අඩි 3යි අඟල් 7ක් උස අපිට කියන්න පුළුවන් මේ මිනිහා අඟුඩු මිට්ටෙක් වෙන්න ඇති කියලා. මොකද එහෙමයි ඉන්නවනේ මිටි සිරුර තියන අය. හැබැයි ඒක මේ ඉන්දුනීසියාවේ ලිං බුවා ගල්ගුහාවෙන් හම්බෙච්ච එකට කියන්න බැරි වුණේ මොකද වැඩිදුර පරීක්ෂණ කටයුතු වලදී ඒ වගේම ඇටසැකිලි තව කිහිපයක් ලැබුණා. එහෙමනම් පේනවා මේක මේ ඕන ඉතින් කෙනෙකුට කියන්න පුළුවන් එහෙනම් ඉතින් අඟුඩු මිට්ටන්ගේ කණ්ඩායමක් වෙන්න ඇති අඟුඩු මිට්ටන් නිවාසයක් වෙන්න ඇති කියලා තර්කයක් ගොඩනගන්න පුළුවන්. එහෙම නෙමෙයි මේක විද්‍යාත්මකව සනාථ කරලා තියෙනවා. මේ අය සුවිශේෂී කුඩා මිනිසුන් වර්ගයක් කියන කාරණේ. මේක හම්බුනේ ඉන්දුනීසියාවේ ෆ්ලොරෙස් කියන දූපතේ. ඒ ෆ්ලොරෙස් දූපතේ තමයි මේ ලිං බුවා කියන ගල්ගුහාව තියෙන්නේ. එතකොට මේක පරීක්ෂාක 2003 සොයාගත්තේ 2007 වෙනකොට මේ සම්බන්ධයෙන් පර්යේෂණ පටන් ගත්තා. 2003 ඇටසැකිලි සොයාගත්තට පස්සේ විද්‍යාඥයෝ නියමානුකූලව මේ පර්යේෂණ පටන් ගත්ත මේ ඇටසැකිලි පිළිබඳව 2007 අවුරුද්දේ. ඒ පර්යේෂණ වලදී දැන් අපිට වැදගත් වෙන්නේ මොකද මම පර්යේෂණ ප්‍රතිඵල කියන්නම්. දැන් මේ ඉන්දුනීසියාව කියලා කියන්නේ අපේ ලංකාවේ ඉඳලා බැලුවොත් නැගෙනහිර පැත්තේ මූදේ තියෙන එකක්. ඒතර අපි මේ කතා කරන නිට්ටෑවොත් සම්බන්ධ වෙන්නේ ලංකාවේ නැගෙනහිර වෙරළ පැත්තට. මහලේනම තමන්කඩුව ඔය ඒ පැත්තට. දැන් අර මහත්මයා කිව්වා වගේ මැද වච්චියෙත් ඒ කතාව තියෙනවායි කියලා. කොහොම හරි කේන්ද්‍රගත වෙලා තියෙන්නේ නැගෙනහිර පැත්තට. ඒතර ඉන්දුනීසියාවෙන් මේ සොයාගත්ත දේවලුත් ලංකාවෙන් නැගෙනහිර පැත්තටයි සම්බන්ධ නැගෙනහිරින් අග්නිදිග ආසියාවේ. එතකොට ෆ්ලොරෙස් කියන දූපත ලිං බුවා කියන ගල්ගුහාව මේකෙන් හම්බෙලා තියෙනවා අඩි 3යි අඟල් 7ක් උස වැඩිහිටි රූපය අඩි 3යි අඟල් 7ක් උස මනුෂ්‍ය කණ්ඩායමක්. එතකොට දැන් අපි මුලින් කිව්වා ලංකාවේ හිටපු අයත් අඩි 3යි අඩි 4යි අතර ප්‍රමාණයක තියෙන ඉන්නේ කියලා. ඒතර බැලුවහම එහෙමනම් රූපකාය අතින් කුඩා මිනිසුන් කියන්නේ අපි අඟුඩු මිට්ටන් කියන වචනයක් ගමු. ඒ අඟුඩු මිටි රූප ලංකාවෙනුත් හම්බෙනවා. ඔන්න දැන් 2003 දී ඉන්දුනීසියාවෙනුත් හොයාගත්තා මේ අඟුඩු මිටි රූප ටිකක්. ඇටසැකිලි ටිකක්. එතකොට මේ ඇටසැකිලි පිළිබඳව 2007 දී පර්යේෂණ කටයුතු පටන් ගත්තයි කියලා මම කලින් කිව්වා. ඒ පර්යේෂණ කටයුතු ගැන අපි ඊළඟ විරාමයෙන් පස්සේ කතා කරමු. හරි. අපි විරාමයට යනවා. විරාමයේ අතරතුර අපි ඔබට ආරාධනා කරන්නම් නීට්ටෑව ගැන වගේම ඔබට අපේ අන්ලිමිටඩ් ඩිස්ට්‍රික්ට් ගැන තියෙන අදහස් වගේම ප්‍රශ්න අපි වෙත යොමු කරන්න පුළුවන් 0112553363 0112553363 අපිට ලියනවා නම් net fm තැපැල්පෙට්ටිය 2045 කොළඹ net fm තැපැල්පෙට්ටිය 2045 කොළඹ අපේ Facebook එකට ලියනවා නම් net fm Facebook අඩවියේ උඩින්ම දැන් මේ මොහොත වෙනකොට පළ වෙලා තියෙන unlimited history කියන බැනර් එක පල්ලෙහාන් ලියන්න. අපි ඊළඟ කොටසට මේ විරාමයෙන් පස්සේ නීට්ටාව ගැනම කතා කරන්න ආයේ එන බලාපොරොත්තුවෙන් අපි විරාමයකට යනවා. Unlimited History අපේ ජාතික කතාව. අපි යලිත් අපේ වැඩසටහනට පිවිසෙමු. අපි අද කතාබහ කරමින් හිටිය අපි මෙච්චර කල් කතාබහ කරමින් හිටිය කාරණය තමයි අපි ඉතිහාසය නිකන් ගඟක් වගේ ගලාගෙන ඇවිල්ලා වලගම්බා රජුරුව ගාව අනුලා දේවිය ගාව ගිය සතියේ 43 වෙනි කොටසේ නවත්තලා අපි එකපාරටම අපේ මුල් යුගයට ගිහිල්ලා අපේ පළවෙනි වැඩසටහන වලට ගිහිල්ලා මේ මනුෂ්‍ය වර්ගය පිළිබඳව මනුෂ්‍ය වර්ගයාගේ පරිණාමය පිළිබඳව මනුෂ්‍ය ජීව කොට්ටාශ පිළිබඳව කතා කරමින් මේ නීට්ටෑවෝ කියන ජන කොට්ටාශය පිළිබඳව අපේ තිබිච්ච ඔළුවේ තිබිච්ච ප්‍රශ්න විසඳගන්නමින් ඉන්නේ. ඒකම විශේෂයෙන් කියන්න ඕනේ අපේ 31 වෙනි වැඩසටහනේදී දැන් අපි මේ කතා කරන්නේ නීට්ටෑවෝ කියන කුරු මිනිසුන් ගැනනේ. අපි 31 වෙනි වැඩසටහනේදී මේ වගේම සමාජ මාධ්‍යවල
පළවෙලා තිබ්බ යෝධ ඇටසැකිලි. දැන් අපි මේ හොයාගත්ත ගල්ගුහාවෙන් හොයාගත්ත මේ කුරු මිනිසුන්ගේ ඇටසැකිලි ගැන කිව්වා. යෝධ ඇටසැකිලි පිළිබඳව කතා බහක් ඇති වුණා. ඔබට පුළුවන් අපේ 31 වෙනි වැඩසටහනට Unlimited History 31 වෙනි වැඩසටහනට ගිහිල්ලා අපි ඒ යෝධ මිනිසුන් ගැන කතා කරපු දේත් ආයේ ඕනනම් බලන්න කියන්න. එහි ඇත්ත නැත්ත අපි ආයේ මේ එමු සාකච්ඡාවට. ඔව්. එතකොට මම අපි පහුගිය මේ විරාමයට කලින් වැඩසටහන නතර කරන අවස්ථාවේදී අපි පැහැදිලි කරමින් හිටියේ ඉන්දුනීසියාවේ ෆ්ලොරෙස් කියන දූපතේ එක්තරා ගල්ගුහාවක ලිං බුවා කියන නමින් හඳුන්වන ගල්ගුහාවේ සොයාගත්ත මිටි සිරුරක් සහිත මනුෂ්‍ය ඇටසැකිලි සම්බන්ධයෙන් අපි කතා කර හිටියේ. එතකොට 2003 අවුරුද්දේ තමයි මේ සොයා ගැනීම කරේ කියලා අපි කිව්වා. වැඩි කාලයක් නෑ. මේ අපේ අලුත් සියවසේ මුල් දශකයේදී 2007 දී මේ ඇටසැකිලි විද්‍යාත්මකව පරීක්ෂා කරා. පරීක්ෂා කරාට පස්සේ මේ ඊට පස්සේ මට කලින් කියන්න ඕන දැන් ලිංබුවා ගල්ගුහාවේ මේක හොයාගත්තනේ. හොයාගත්තා මේකට නමක් දාන්න ඕනනේ. හරි? නමක් දාන්න ගියාම ඉතින් දැන් මේ මනුෂ්‍යයට සැකිල්ලක් මේක පේනවා හොඳට මනුෂ්‍යයට සම්බන්ධයි කියලා. මේ ඒ අය නමක් දැම්ම මේ ඇටසැකිලි වලින් නිරූපණය වෙන මනුෂ්‍යයා ඒ සොයාගන්න අවස්ථාවේ ඔවුන් නිග්නේම් එකක්. ඒ කියන්නේ අන්වර්ථ නාමයක් දැම්ම හොබිට් කියලා. හොබිට්. HOBBIT හොබිට්. ඒක ලෝක ප්‍රසිද්ධයි. හොබිට් කිව්වම අර මේරි ලීකී සහ ලුයිස් ලීකී හොයාගත්ත ඔස්ට්‍රලොපිතකස් කාන්තාවක් හිටියා මේ අප්‍රිකාවේ. ඒ කැනීම කරගෙන යන වෙලාවේ ඒගොල්ලෝ අහමින් හිටියේ සින්දුවක්. ඒ සින්දුව ලුසී කියලා කෙනෙක් ගැන කියවෙන. ඒ නිසා ඒක අහන් ඉන්න වෙලාවේ තමයි ඇටසැකිල්ල හම්බුනේ. එයාත් කාන්තාවක්. ඒ නිසා එයාට දැම්ම ලුසී කියලා නම. ඒතර අද ලුසී කිව්වම දන්නවා ඔස්ට්‍රලෝපිතිකස් අපේ වර්ගයේ ඊටාම පුරාණම කාන්තා ඇටසැකිල්ලයි කියලා ලුසී කියන්නේ. ඒ වගේ පුරාවිද්‍යාඥයෝ බොහෝ අවස්ථාවල සිද්ධිය අවස්ථාව සිහි ගන්නවන්න එහෙම නමක් දානවා. ඉතින් මේ ෆ්ලොරෙස් දූපතේ මේ ලිංබුවා කියන ස්ථානයෙන් සොයාගත් ඇටසැකිලි වලටත් මුල් අවස්ථාවේ හොබිට් කියන සුරතල් නාමය ආදේශ කළා. ඒ පළවෙනි ඇටසැකිල්ල. නමුත් මං කිව්වා ඊට පස්සේ තව ඇටසැකිලි කීපයක් හම්බුණා. ඊට පස්සේ මේ ඇටසැකිලි හම්බුණාට පස්සේ මේගොල්ලෝ මානව රූපයක් කියලා දැනගත්තා, මිනිස්සු කොට්ටාසයක් කියලා දැනගත්තා. මේක නම් කරන්න ඕන. නම් කරන්න ඕන නම් ඒගොල්ලෝ නම් කළා. දැන් මේක ෆ්ලොරෙස් දූපතේ ඉන්නේ. මේ අය නම් කළා Homo floresiensis. Homo floresiensis කියන නමින් ඔවුන්ව නම් කළා. එතකොට ඒක තමයි මේ ෆිනෝටයිප් අපිට කියන්නේ. ඒක සිංහලෙන් පරිවර්තනය කරන්න අමාරුයි ෆිනෝටයිප් කියන එක. කියන්නේ හෝමෝ කියන ප්‍රධාන පවුලට සම්බන්ධ තවත් අය. දැන් හෝමෝ පවුලට සම්බන්ධ පැරණිම එක්කන තමයි හෝමෝ හැබිලිස්. ඊට පස්සේ හෝමෝ ඉරෙක්ටස්, ඊපර හෝමෝ නියැන්ඩර්තාලෙන්සිස්, ඊපර හෝමෝ සාපියන්. එතකොට දැන් මේ හෝමෝ ඒ ෆොනෝටයිප්ස් අතර ඉන්න අතුරු එක්කෙනෙක් හෝමෝ ෆ්ලොරෙන්සියන්සිස් කියලා. ඒ කියන්නේ මහවැලින් එක දිගට ගලාගෙන යනකොට අතුරු ගංගාව සම්බන්ධ වෙනවනේ අන්න එහෙම අතු ගංගා වගේ ඒවා. එතකොට මේ හෝමෝ ෆ්ලොරෙන්සියන්සිස් කියන නමින් තමයි දැන් මෙයා හඳුන්වන්නේ. අද ඕන කෙනෙකුට පුළුවන් මේ හොයාගන්න අන්තර්ජාලයට ගියත් හෝමෝ ෆ්ලොරෙන්සියස් කියන නමින්. එතකොට මේ 2007 අවුරුද්දේ මේ ගැන පර්යේෂණ පටන් ගත්තා කියලා මම කිව්වා. ඒ පර්යේෂණ දැන් කෙනෙක් අහනවා මොකක්ද ඉතින් මේ ඇටසැකිලි වලින් කරන්න පුළුවන් පර්යේෂණය කියලා. ඇත්ත වශයෙන්ම මේ පර්යේෂණ කියලා කියන්නේ මේගොල්ලන්ගේ ජාන. මේගොල්ලන්ගේ ජාන සම්බන්ධයෙන් තමයි පර්යේෂණ කරන්නේ, විශේෂයෙන්ම DNA. සමහර ඒවා මයිටොකොන්ඩ්‍රියල් DNA, සමහර ඒවා Y ක්‍රොමෝසෝම් වලින් කරන ඒවා. මේවා ඉතින් ඊටම ටිකක් විශේෂඥතාවක් තියෙන දේවල්. එතකොට දැන් අපේ මේ වැඩසටහන අහනවා වෛද්‍යවරු අහනවා, අපේ හිතවත් වෛද්‍යවරු, තව විද්‍යාඥයෝ අහනවා. ඒ අයට මේ කියපු ගමන් තේරෙනවා මොකක්ද මේ කරන්නේ කියලා. මේ කියන වචන මේ ඉතින් ජාන සම්බන්ධයෙන් තමයි මේ අයගේ ඥාතිත්වය ඇන්සෙස්ට්‍රි කියන එක හොයාගන්න පුළුවන් වෙන්නේ. ඒතර කෙනෙක් අහන්න පුළුවන් ඉතින් ඔච්චර පරණ ඇටසැකිලි වල ජාන ඉතුරු වෙනවද කියලා. ඒක මේ කාලගුණික දේශගුණික තත්ත්ව මත පදනම් වෙන දෙයක්. දැන් ලංකාව වගේ නිවර්තන කලාපීය රටක නම් ඇටසැකිල්ලක පුරාණ ඇටසැකිල්ලක ජාන ඉතුරු වෙන්නේ බොහොම අඩුවෙන්. විශේෂයෙන්ම මේ දිග අස්තියක කොනේ මේ මැරබෝන් කියන ඒ හරිය ඉතුරු වෙනවා නම් ඔන්න ටිකක් මේ සහතික වෙන්න පුළුවන්. එහෙම නැත්නම්
දතේ මුලත් එක්කම ගැලවිලා තියෙනවා නම් ඒක රුධිරාංශ තියෙනවනම් පුළුවන් නේද? ඔව් ඒක ඔක්සිජන් වලට නිරාවරණය වුණාම රුධිරය ආරක්ෂා වෙනවා කියලා අපිට ඒ තරම් විශ්වාසයක් තියන්න බෑ. ඒකේ අර ටැෆනොමි කියන එක සිද්ධ වෙනවා රුධිර සෛලය ඇකිලිලා ඒකේ තියෙන යකඩ ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කළා වර්ණ වෙනස් වෙලා මහ ලොකු වැඩ ගොඩක් වෙනවා. ඉතින් ඒ නිසා මේවා ගැන කොහොමද පරීක්ෂණ කරන්න කියලා නමුත් ඔය මේ ජාන සම්බන්ධයෙන් මේ පුරාවිද්‍යාඥයෝ ඒ ජාන විද්‍යාවේ තියෙන ක්‍රමයක් පාවිච්චි කරා මේ අස්තියක ඉතා කුඩා ජානයක් දෙකක් ඉතුරු කල්ලා වෙලා තියෙනවා නම් ඒක PCR කරන්න. ඒ කියන්නේ PCR කියන්නේ polymerase chain reaction කියන එකනේ. PCR මගින් පුළුවන් ඒක කොපි කර කර වැඩි කරන්න ජානය. දැන් මේ කොවිඩ් 19ට කරන්නේත් ඒක තමයි. ඔව් ඒක මේ අපිට දැන් කාගෙත් කටවල් වල තියෙන සුපුරුදු වචනයක් නේ PCR කියන එක. අපි ඇත්ත වශයෙන්ම පන්ති කාමර වලට ගිහලා ඉස්සෙල්ලාම PCR කියන වචනේ කිව්වහම ළමයින්ට ඉතින් අපි මේ පුරාවිද්‍යාවනේ මෙඩිසින් නෙමෙයිනේ. ඉතින් අපේ ළමයි විමතියෙන් බලන් හිටියා මොකද්ද මේ PCR කියන්නේ කියලා. ඉතින් අපිට කියන්න සිද්ධ වුණා මේ වචනේ අකුරු තුනෙන් කියන්නේ මෙන්න මේ දේ. ඒක අර ජානයක් මේ පිටපත් කරන එකට තමයි PCR ක්‍රමේ පාවිච්චි කරන්න කියලා. නමුත් අද අපේ පන්සලක ඉන්න උපාසකම්ම කෙනෙකුත් දන්නවා PCR කියන්නේ මොකක්ද කියන එක. හොඳයි ඒක. ඉතින් එහෙම ජනප්‍රිය වචනේ බාට පත්ලා තියෙනවා. ඔව් නෑ ඒක එක පැත්තකින් මේ අපේ ශ්‍රාවකයන් හිතවත් ශ්‍රාවකයන්ට කියන්නත් තියෙන්නේ බලන්න සමාජයක වාක්කෝෂය පළල් වෙන්නේ කොහොමද කියන එක. දැන් මම ගම් වලට යන හින්දා මම දන්නවා මේ අපේ ගම් වල ඉන්න ආච්චිලා අපේ වයසක අම්මලා අත්තම්මලා මේ වෛද්‍ය විද්‍යාවේ තියෙන ලොකු වචන දැන් හොඳට දන්නවා. මම දැන් ඒක තමයි ඒක වචනයක් තමයි ඒක අත්තම්ම කෙනෙක් මට ඔස්ටියෝපොරෝසිස් කියන වචනේ කිව්වා. මොකද මේ වෙළඳ දැන්වීම් වලින්ම අහලා උන්දලා දන්නවා දැන් ඔස්ටියෝපොරෝසිස් කියලා ලෙඩක් තියෙනවායි කියලා. මේ හන්දිපත් රුදාව නෙමෙයි. දැන් හන්දිපත් රුදාවල් නෙමෙයි. දැන් තියෙන ඔස්ටියෝපොරෝසිස් කියලා අත්තම්මලම කියනවා. මෙන්න මෙහෙම කියලා ඒ වරද්ද එක කියනවා. නමුත් ඒක දැන් එහෙම තමයි. ඉතින් සමාජයක දැන් බලන්න ඔය පහුගිය 30 අවුරුදු කාලේ මේ තිබිච්ච සිවිල් අරගලය වෙනකන් ඒ කාලේ වෙනකන් අපේ වාක්කෝෂය තිබුණේ නැනේ බිම්බෝම්බ කියලා වචනයක් නේද? එතකොට අපිට අලුත් වචනයක් එක්ක අහුණා බිම්බෝම්බ කියලා. දැන් අපේ වාක්කෝෂය එක තියෙනවා. 2005 දෙසැම්බර් 26 වෙනිදා අපිට සුනාමි කියලා අලුතෙන් වචනයක් සුනාමි කියලා අලුතෙන් වචනයක් ආවා. දැන් අර කුඹුරු ගොයන් කපන මැෂින් එකටත් සුනාමිය කියලානේ කියන්නේ නේද? එතකොට ඔන්න බලන්න තත් සම කරගන්න හැටි අපි. දැන් අපි මේ වැඩසටහනේ අපි කතා කරානේ තත් සම තත් බව ගැන අපි කතා කරා. නිෂ්පන්න ගැන අපි කතා කරානේ. එතකොට බලන්න මේ සමාජයක වචන හැදෙන හැටි ඉදිරියටත් ඔය වගේම අපේ කාර්යයන්, අපේ චර්යාවන්, අපේ හැසිරීම්, අපට ඇති වෙන බලපෑම්, ස්වභාවික වදුරු ඒ නොයෙක් දේවල් සිද්ධ වෙනකොට ඒවට අවශ්‍ය කරන වචන නිෂ්පාදනය කරගන්නවා. කරගෙන අපි ඒක ඉදිරියට අරගෙන යනවා. එතකොට අපි කතා කරගෙන ආවේ මේ හෝමෝ ෆ්ලොරෙන්සියස් ගැන. එතකොට මේ හෝමෝ ෆ්ලොරෙන්සියස් ගේ ජාන පර්යේෂණ කළා. ජාන පර්යේෂණ කරාට පස්සේ ඉස්සෙල්ලා මේගොල්ලෝ කරේ කාල නිර්ණය කළා. මේ ඇට සැකිලි වලින් නියෝජනය කරන මේ මිනිස්සයා මොනතරම් කාලයකට පිටද ජීවත් වුණේ කියන එක සොයාගන්න. ඒක තමයි ප්‍රධානම වැදගත් වෙන්නේ පරණ දේවල් හොයනකොට. ඉතින් මේ ෆ්ලොරෙස් දූපතේ හොයාගත්ත මේ ඇටසැකිලි මූලික අවස්ථාවේදී පෙන්눔 කළා අවුරුදු 50000ත් 30000ත් අතර කාලයේදී තමයි මේ මිනිස්සයා ජීවත් වෙලා තියෙන්නේ කියන කාරණේ. දැන් ඔන්න මේ අපි දැන් මේ කතා කරන්නේ හෝමෝ ෆ්ලොරෙන්සියන්සිස් ගැන වුණාට අපේ හිතවත් ශ්‍රාවකයන් දැන් මතකයට නගා ගන්න ඕන නිට්ටයව ගැනත්. නිට්ටයව අමතක කරන්න එපා. දැන් නිට්ටයව තමයි අපේ මාතෘකාව. අපේ මාතෘකාව මේ නිට්ටයව මිසක් ෆ්ලොරෙන්ස් රූපතේ හොයාගත්ත අය නෙමෙයිනේ. නමුත් අපි නිට්ටයව පැහැදිලි කරන්න නම් මේ නූතනේම සිද්ධ වෙච්ච විද්‍යාත්මක සොයා ගැනීම අවධානයට ගන්න ඕනේ. අනිවාර්යයෙන්. එතකොට අපිට පේනවා දැන් මේ හෝමෝ ෆ්ලොරෙන්සියන්සිස් අවුරුදු 50000යි 30000යි අතරට තමයි ෆ්ලොරෙස් වල හොයාගත්ත ඇටසැකිලි කාල නිර්ණය වුණේ. එතකොට එහෙමනම් ඒ අය ජීවත් වෙලා තියෙන එපමණ ඈත කාලයකට. ඒතර ලංකාවේ බැලුවොත් එහෙම අවුරුදු 50000යි 30000යි කිව්වහම අපේ රටේ හිටියේ බලංගොඩ මානවයා කියන නමින් අඳුන්වන ඒ නූතන මානවයෝ තමයි අපේ ජීවත් වුනේ. අපි දන්නවා අපි මේ වැඩසටහනේ එක තැනකට සඳහන් කරා පාහියංගල ගල්ගුහාවෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සොයාගෙන තියෙන කරුණු අනුව බලංගොඩ මේ ඔය අපේ ප්‍රාග්ඓතිහාසික නූතන මානවයා
ජීවත් වෙලා තියෙනවා අවුරුදු 48000කට උඩදී. එතකොට ෆ්ලොරෙස් දූපතේ මේ හෝමෝ ෆ්ලොරෙන්සියන්සිස් ජීවත් වෙනකොට අපේ රටේ ජීවත් වුණේ අර අවුරුදු 1,25,000කට කලින් ආවයි කියලා හිතන අවුරුදු 60000 දී සම්පූර්ණත්වයට පත් වුණයි පැමිණීම කියන එක විශ්වාස කරන අප්‍රිකාවේ සිට සංක්‍රමණය වුණු නූතන මානවයා. ඒක අපිට පාහියංගල කාලනිර්ණය වලින් පෙන්වලා දීලා තියෙනවා. එතකොට පාහියංගල කාලනිර්ණයෙන් පෙන්වන අවුරුදු 48000කට උඩදී ඒගල් ගුහාව වාසභූමි කරපු මිනිස්යාගෙන් තමයි යාගේ අනන්‍යතාව තමයි බලංගොඩ මානවයා කියලා කියන්නේ. ඒ අයට ජීව විද්‍යාත්මකව සම්බන්ධතාව තියෙන අපේ වැඩි ජනතාව. එතකොට වැඩි ජනතාවගේ ඥාතිත්වය ඇන්සෙස්ට්‍රි කියන එක බොහොම පැහැදිලිනේ. එතකොට දැන් ෆ්ලොරෙන්ස් දූපතෙන් හම්බෙලා තිබෙන හෝමෝ ෆ්ලොරෙන්සියන්සිසුත් අවුරුදු 50000යි 30000කට උඩදී ඉන්දුනීසියාවේ ජීවත් වෙලා තියෙනවා. එතකොට අපෙත් ඉන්නවා ඒ වගේම අඩි 3යි 4යි අතරේ මිනිස්සු කණ්ඩායමක් නැගෙනහිර පැත්තේ නිට්ටෑවෝ කියලා අඳුනපු කට්ටියක් ඉන්නවායි කියලා කියනවා. හරි. දැන් මේ භූගෝලීය ව්‍යාප්තිය දිහා බැලුවම ඇතැම් මේ හෝමෝ ෆ්ලොරෙන්සියන්සිස්ව අධ්‍යයනය කරපු ඇතැම් විද්‍යාඥයෝ කිව්වා අදහසක් හැටියට කිව්වා මේ හෝමෝ ෆ්ලොරෙන්සියන්සිස් කියන මනුෂ්‍ය කණ්ඩායමේ ව්‍යාප්තිය බටහිර ව්‍යාප්තිය බැලුවොත් එහෙම ඒකේ අවසන් සීමාව ලංකාවේ නැගෙනහිර වෙරළයි කියලා. ඒගොල්ලෝ කිව්වා. ඒගොල්ලෝ අපි නෙමෙයි කියන්නේ ඒගොල්ලෝ. ඒගොල්ලෝ කියනවා මේ හෝමෝ ෆ්ලොරෙන්සියන්සිස්ගේ ව්‍යාප්තිය බැලුවොත් එහෙම ඒගොල්ලෝ මේ නිට්ටෑව ගැන ලියලා තියෙන ලියවිලි අරම ඔක්කොම අධ්‍යයනය කළා. කළා ඒගොල්ලෝ කිව්වේ ඒගොල්ලෝ නොකියා කිව්වා. ඒක සනාථ කරලා නැහැ. නොකියා අදහසක් ප්‍රකාශ කළා. මේ සාමාන්‍ය අය නෙමෙයි මේ අදහස් ප්‍රකාශ කරන්නේ විද්‍යාඥයෝනේ. ඒ නිසා අපිට මේ අදහස් ගැන සැලකිල්ලක් දක්වන්න වෙනවනේ. ඔවුන් අනුමානයක් ඉදිරිපත් කළා. සමහර විට මේ හෝමෝ ෆ්ලොරෙන්සියන්සිස් කියන ඒ කුරු මිනිස්සුන්ගේ ඒ ආසියාවේ ව්‍යාප්තිය පෙන්නුම් කරන එකේ බටහිර ඒ කියන්නේ නැගෙනහිර පැත්තේ ඉඳලා බැලුවම අපි බටහිරින්නේ ඉන්නේ. අපි බටහිර ඉඳලා බැලුවම ඉන්දුනීසියාව නැගෙනහිර පැත්තේ පේන්නේ. එතකොට ඒ අය කිව්වා මේ බටහිර පැත්තට තියෙන ව්‍යාප්තියේ ඈතම සීමාව වෙන්න පුළුවන් කියලා ලංකාවේ නැගෙනහිර වෙරළ. එහෙම වුණොත් අපිට මේ නොකියා කියන දේෙන් පැහැදිලි වෙන්නේ ෆ්ලොරෙන්ස් අයිලන්ඩ් එකේ දූපතේ හම්බෙච්ච හෝමෝ ෆ්ලොරෙන්සියන්සිස් කියලා අවුරුදු 50000යි 30000යි අතරට කාලනිර්ණය කරපු ඒ මානවයාගේ මේ මනුෂ්‍යයාගේ සබඳතාවක් ජෛව විද්‍යාත්මක සබඳතාවක් අපේ නිට්ටෑවන්ට තියෙන්න ඉඩකඩ තියෙනවයි කියන අදහස. අනිවාර්යයෙන්. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. අවුරුදු 50000ක් යනකොට මේ කුරු මිනිස්සු නම් හිටියේ. දැන් අපිට තියෙන ලොකුම වාසිය තමයි දැන් හෝමෝ ෆ්ලොරෙන්සියන්සිස් හොයාගන්නකොට හොයාගත්තේ ඇටසැකිලිනේ. ඒතර විද්‍යාඥයින්ට ඒගොල්ලෝ සැබෑ ස්වරූපයේදී කොහොම හිටියද කියලා කියන්න බෑ. ඇටසැකිලිනේ. නමුත් ඒගොල්ලන්ට ජීව විද්‍යාත්මකවම අනින්න පුළුවන් ඒගොල්ලන්ගේ ඥාතිත්වය. නමුත් අපේ වාර්තා තියෙනවා නිට්ටෑවෝ කියලා කියන්නේ දිග නියපොතු තියෙන මනුෂ්‍ය රූපයක් තියෙන රතු පාටට හුරු රෝම වලින් ඇඟ ගැවසිච්ච ඊටාම රෞද්‍ර ඒත් ක්‍රියාශීලී මනුෂ්‍ය කණ්ඩායමක් කියලා අපේ විස්තරයක් තියෙනවා. ඉතින් අර සරුංගල් තට්ටුවට මෙහි කොලේ අලවලා තියෙනවා. අපි කොලේ අලවලා තියෙනවා. නේ? එතකොට මේ සරුංගලේ කොයි වගේද කියලා චිත්‍රයක් අපිට එනවා. ඒ නිසා තමයි මේ හෝමෝ ෆ්ලොරෙන්සියන්සිස් ගැන අධ්‍යයනය කරපු විද්‍යාඥයෝ ටිකක් උනන්දු වුණේ මේ අපේ නිට්ටෑවන් පිළිබඳව මේ හොයා බලන්න. නමුත් අවාසනාවකට අපේ රටේ නිට්ටෑවන් පිළිබඳව ඒ තරම්ම ගැඹුරු පළල් විද්‍යාත්මක වාර්තාකරණයක් හෝ සොයා බැලීමක් තිබුණේ නැහැ. මොකද අපි හිතුවා අර මහලේනම ගල් ගුහාව ගිනි තිබ්බට පස්සේ තවදුරටත් නිට්ටාවක් නැත. ඉතින් දැන් අපිට ලොකු අවස්ථාවක් තියෙනවා. අපි දන්නවනේ මේ මහලේනම ගල් ගුහාව දැන් පානමපත්තුවට ගියාම පානමපත්තුවේ ඉන්න වයසක අය කියනවා මේ මහත්තයා මෙන්න මේ ගල් ගුහාවේ තමයි මේ අර ගිනි තිබ්බේ නිට්ටාවෝ කියලා. ඉතින් දැන් අපිට පරිශන වැඩපිළිවෙලක් තියෙනවා නම් මේ මහලේනම නිට්ටාවෝ ගිනි තිබ්බයි කියන ගල් ගුහාව කැණීමක් කරන්න නේ කැණීමක් කරලා එහෙම ගිනි තැබීමක් කළා තියෙනවා නම් අපිට ඊටාම පහසුවෙන් හොයාගන්න පුළුවන් නේ අඟුරු අරෝම මේවා තියෙනවානේ ගල් ගුහාව ඇතුලේ. ඒ විතරක් නෙවෙයි උන් ඒක ඇතුලේ මිය ගියා නම් උන්ගේ ඇටසැකිලි මේ මහලේනම ගල් ගුහාව ඇතුලේ තියෙනවානේ. එතකොට ඇටසැකිලි කියනවා දිය වෙලා විනාශ වෙලා යන්නේ නැහනේ. ඉතින් අපිට පුළුවන් මේ අර මේ මොනවාද මේ ෆ්ලොරෙන්ස් දූපතේ අර මේ ලිං බුවාගල් ගුහාවේ කැණීමක් කරා වගේ මහලේනම කැණීමක් කරලා ඒක සොයාගන්න. ඉතින් අපි එක්තරා අවස්ථාවක ඔකට උත්සාහයක් ගත්තා. නමුත් ඉතින් මම ඒව ගැන වැඩිපුර
අටුවාටික දැන් ඒකට තාමත් දොර විවෘතයිද සර්? දැන් කියන්නේ මේ මහලේනම ගල්ගුහාවේ නීට්ටෑව පිළිබඳව පර්යේෂණයට අපේ පුරා විද්‍යා ශිෂ්‍යුන්ට හරි මහාචාර්යවරුන්ට හරි ඒ ඉඩ තාම තියෙනවනේ. ඉඩ තියෙනවා තාම. ඉතින් මේක ශිෂ්‍යව අත ගහන්න සුසු වැඩක් නෙමෙයි. මේක අත ගහන්න ඕන මහාචාර්යවරු කියන එක ගැනත් මට එහෙම කියන්න බෑ. ඉතින් පළපුරුද්දක් තියෙන මේක ගැන අධ්‍යයනයක් හැදෑරීමක් කරපු මේකේ ලොකු කියන්නේ අර අපි කියනවානේ ලොකු චිත්‍රයක් සාර්ව චිත්‍රයක් තියෙන ආසියාවේ වෙනත් මානව වර්ගවල ව්‍යාප්තිය පිළිබඳ අවබෝධයක් තියෙන සහ ඒ මේ ශේෂ්ත්‍ර වැඩ කටයුතු පිළිබඳ පරිචයක් තියෙන එහෙම කෙනෙක් රට වෙනුවෙන් බාරගත යුතුයි. මේ පර්යේෂණය රට වෙනුවෙන් බාරගත යුතුයි නෙමේ රට විසින් එවැන්නෙකුට මේක බාර දිය යුතුයි. අපි හිතලා තියෙද මෙහෙමනේ මේ මොනවාද අපි මේ වගේ පර්යේෂණයක් කරන්න යනකොට ගිහිල්ලා අවසරේ ඉල්ල ගන්න පොලිමේ ඉඳලා පසුගිය කාලෙක නීතියක් සම්මත කරන්න හැදුවා කැනීමක් කරන්න යනවා නම් කැනීම් කරුවා විසින් ලක්ෂයක මුදලක් බැඳලා පර්මිට් එක ඉල්ලන්න ඕන කියලා. හරි. දැන් මේ රට ඉතින් මේවා අහන් ඉන්නව නම් අපි ගෙදර ගෙනියන්න නෙමෙයි සර්ලා මේ කැනීම් කරන්නේ. ඒක තමයි මේ කියන්නේ. එහෙම එකක් පුරාවිද්‍යා ආඥා පනතට ගේන්න උත්සාහයක් ගත්තා. මීට කලින් මන් දන්නේ මොනවා වුණාද ඒක සම්මත වුණාද නැද්ද කියන එක. ඉතින් ඒ නිසා රට වෙනුවෙන් හිතන අය තමයි විද්වත්තුන්ව හොයාගෙන මේ වගේ වැඩ පවරා දෙන්න ඕනේ මේක කරන්න. ඒතර අපේ කොළඹ විශ්වවිද්‍යාලයේ ආයතනයක් තියෙනවා මේ ජාන පර්යේෂණ කටයුතු කරගෙන යන්න මේ කරගෙන මහාචාර්යවරියක් ඉන්නවා. එතන තරුණ විද්‍යාඥයෝ ඉන්නවා. ඒ අය සහාය කරගෙන අපිට පුළුවන් ද මේවා පිටරට විශ්වවිද්‍යාලත් එක්ක එකට එක්කහු වෙලා එහෙම ඇටසැකිලි හම්බුනොත් මේ වගේ ජාන පරීක්ෂණයකට යන්න. දැන් ඉන්දුනීසියාවේ ෆ්ලොරෙන්ස් දූපත ලෝක ප්‍රසිද්ධ වුණේ වෙන හේතුවක් නිසා නෙමෙයි. මේ හෝමෝ ෆ්ලොරෙන්සියන්සිස් හම්බෙච්ච නිසා. මේ ඇටසැකිලි කීපයක් හම්බෙච්ච ඉඳ කුරු මිනිසුන්. අද ලෝකයේ දන්නේ ෆ්ලොරෙන්ස් කියන දූපත ඒ නිසා. ඉතින් අපිට ලාංකික භාවය අපේ අනන්‍යතාව කියන්නේ ගෝලීය වශයෙන් අපේ අනන්‍යතාව තහවුරු කරගන්න. ඒ කියන්නේ අපි ලෝක පරිණාම ක්‍රියාවලියට අපේ දායකත්වය පෙන්වන්න අපි දැන් අපේ මේ ප්‍රාග් ඉතිහාසය ගැන හුඟක් වැදගත් පර්යේෂණ කරලා තියෙනවා. අපි අමතක කරන්න නරකයි. ආචාර්ය පීපී දරණේගල, ආචාර්ය සිරාම් දරණේගල, එතකොට මගේ මිත්‍ර ආචාර්ය නිමල් පෙරරා ඒ අය මේව ගැන පර්යේෂණ කළා. බැහැලා ශේෂ්ත්‍රයට කියලා මහන්සි වෙලා. එතකොට ඒ අය කළේ අර 20 වෙනි සතවර්ෂයේ ආකෘතියෙන් ඒ පර්යේෂණ කරගෙන ගියා උසස් මට්ටමට. දැන් 21 වෙනි සතවර්ෂයේ අපි ඉන්නේ. ඉතින් අපි දැන් කරන්න ඕන ඊට ඉහළ තීව්‍රතාවක් තියෙන ජාන පර්යේෂණ, මයිටොකොන්ඩ්‍රියල් DNA, Y ක්‍රොමොසෝම් ඒවා කරන්න ලෝකේ පහසුකම් තියෙනවා. ඉතින් අපිට තියෙන්නේ ඇත්ත වශයෙන්ම දැන් මට මේ ළඟදිත් නවසීලන්තයේ එක්තරා විශ්වවිද්‍යාලයක වැඩ කරන අපේ තරුණ මහත්මයෙක් මගේ ගෝලෙක් වගේ ඒ මහත්මයා මට කිව්වා මේ විශ්වවිද්‍යාලයේ ඉන්න විද්‍යාඥයෝ ලංකාවට උදව් කරන්න බලාගෙන ඉන්නවා. ඉතින් ඒකට ක්‍රමානුකූල ඉල්ලීමක් එන්න ඕන. ක්‍රමානුකූල ආයතනයක් තියෙන්න ඕන. ඒගොල්ලෝ කැමති ඒගොල්ලෝ විසින් දැන් ඒගොල්ලෝ මැෂින්ස් එහෙම තියාගෙන ඉන්නේ නැහනේ හුඟක් කල්. අලුත් මැෂින් එකක් ආව ඒ මැෂින් එක ඉවත් කරලා අනිත් මැෂින් එක ගන්නවා. ඉතින් ඒ වගේ ඉවත් කරන තවම ප්‍රයෝජනට ගන්න පුළුවන් යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ පරිත්‍යාග කරන්න කැමති අපේ රටට. යම්කිසි ගිවිසුම් යටතේ ඒ කියන්නේ මහ ලොකු ගිවිසුම් නෙමෙයි. ඒගොල්ලන්ගේ ළමයි අපිව ගෙනල්ලා පුහුණු කරන්න. අපේ ළමයි එහෙ යවන්න හුවමාරු කරගන්න අර බයිලැටරල් ප්‍රෝග්‍රෑම්ස් කියන්නේ ද්විපාර්ශවික ඒවා කරන්න. ඉතින් මේවා ක්‍රියාත්මක කරන්න ඕන. ඉතින් මං කියන්නේ දැන් අපේ ශ්‍රාවකෙක් අහන්න පුළුවන් ඉතින් ඔබතුමාලානේ පුරාවිද්‍යාඥයෙක් ඔබතුමාලා කරන්න එපයි කියන එක. අපි කරන්න ඕන තමයි. අපි සූදානම්ෙන් ඉන්නවා කරන්න. නමුත් ඒ තනි අතින් අප්පුඩි ගහන්න බෑනේ. ඒකට තියෙනවා විශාල ප්‍රතිපාදන ප්‍රමාණයක් ඕන. අනික මේ අපි ගොඩනගන්න හදන්නේ රට වෙනුවෙන් නෛතික දැනුමක්. මේක නෛතික දැනුමක් නේ. ලෙජිටිමේට් නොලෙජ් කියලා එකක් තියෙනවානේ. ඒ නෛතික දැනුම ගොඩනගන්න මේ උත්සාහ ගන්න. එතකොට ඒකට යම්කිසි පෙළඹවීමක් තියෙනවා. මේක ආඩපාලිකීමක් නෙමෙයි නුවන්. මම කිව්වේ මේ වැඩසටහන ඇතුලේ දැන් අපි මේක කරන්න නොකරත් මේ වගේ දෙයක් කරන්න තරම් සුදුසු කේතුමති නුවරක් තාම පහළ වෙලා නැති වුණත් අනාගතයේ කවුරු හරි කෙනෙක් එහෙම කේතුමති පුරයක් පහළ වුණාට පස්සේ මේව කරයි. ඉතින් ඒක කළ යුතුයි කියන අදහස අවධාරණය කරන්නයි මේක කළේ. ඉතින් ඒ නිසා අපේ රට ගැන උනන්දු වෙන අපේ රටට ආදරය කරන කොච්චර පිරිසක් ඉන්නවද? හරිද? ඉතින් ඒ අයට උනත් පුළුවන් මේවා දියුණු කිරීම සඳහා යම්කිසි
දෙයක් කරන්න. ඒ කියන්නේ ඒක ඒ මහන්සි වෙලා වැඩ කරන රටෙන් දුර බැහැර ඉන්න අයට මත බඩ මේ වගකීම පවරන්න නෙමෙයි. නමුත් රජයක් හැටියට අපි රට මහජනතාව අපි ඒක ගැන වගකීමක් අරගෙන කරන්න ඕන. ඉතින් අපි කළ යුත්තේ අනේ අන්නර කැලේ නිට්ටෑවෙක් හැංගුණා, නිට්ටෑව පැලගිනි තිබ්බා, නිට්ටෑව කුරහන් තලපේ හොරකම් කරන් කෑවා කිය ඉන්න එක නෙමෙයි. අපිට කරන්න දෙන්නේ මේ ලෝක පරිණාම ඉතිහාසයටම වැදගත් වෙන පුරුකක් ෆ්ලොරන්ස් දූපතෙන් හොයාගත්තම ඒකේ බටහිර සීමාව ලංකාවේ කියලා ඒ විද්‍යාඥයෝ කියනවනම් අපි පටන් ගන්න ඕන මහලේනම මේ හාරලා හොයලා මොකද්ද මේකේ මොකද්ද අපිට තියෙන සහභාගී වෙන්න පුළුවන් කොහොමද? ඒ කියන්නේ ඒගොල්ලෝ අමාරුම වැඩේ කරලා දීලා ඉවරයි. ඒ කරලා දීලා ඉවරයි. ඒගොල්ලෝ කාල නිර්ණ පිහිටවලා. ඒ විතරක් නෙමෙයි ඒගොල්ලෝ ඥානාධ්‍යයනය කරලා තියෙනවා. දැන් ඔය මම කිව්වේ මේ හෝමෝ ෆ්ලොරෙන්සිස් එහෙම නැත්නම් හොබිට් කියන සුරතල් නාමයෙන් හඳුන්වන ඒ අයගේ ඥාන පරීක්ෂා කරාට පස්සේ නුවන් පෙන්눔 කරලා තියෙනවා මේගොල්ලන්ගේ ඥාති සබඳතාව වඩා කිට්ටු වෙන්නේ හෝමෝ හැබිලිස් කියන මානවයාට කියලා. කියන්නේ අවුරුදු මිලියන 2කට උඩදී හෝමෝ හැබිලිස් හිටියේ. දැන් ඔස්ට්‍රලෝපිතිකස් අපේ මානව පරිණාම ගමන ඉස්සර නම් කිව්වා මිලියන 2.5කට කලින් කියලා. නමුත් දැන් මිලියන 3කට ගෙනියනවා ආපස්සට. අපි චිම්පන්සියෙක්ගෙන් විකරණය වීම. එතකොට ඊට ඔස්ට්‍රලෝපිතිකස්ගෙන් පස්සේ හිටියේ ඔස්ට්‍රලෝපිතිකස්ට හෝමෝ කියලා කිව්වේ නෑනේ. මොකද එයා මානව පවුලට අයිති නෑ. එයා අපේ පවුලට ගත්තේ නෑ. මොකද එයා තවදුරටත් වානර පවුලට, චිම්පන්සි පවුලට අයිති. නමුත් අපි ඊට පස්සේ කියනවානේ ඊළඟ අවස්ථාව හෝමෝ හැබිලිස් කියලා. ඒතර හෝමෝ හැබිලිස් කියලා කිව්වේ ඔහු හෝමෝ පවුලට ආවා. මනුෂ්‍ය පවුලට ඇවිල්ලා. ඔහු තමයි පළවෙනි වතාවට මෙවලම් නිෂ්පාදනය කළේ. ඒ කියන්නේ අපි මනුෂ්‍යෙක් වෙන්නේ සතෙක්ගෙන් බෙදිලා අපිට ආවනේ මේ අපේ මාපට ඇඟිල්ල වැඩ කරනවානේ අපිට ඒක කරන්න පුළුවන්. මොලේ වේසලා අපිට මොකක් හරි හොයාගන්න කරගන්න අපිට උපකරණ අපිට උදව්වට දේවල් හොයාගන්න පුළුවන් වුණා නේද? අපිට නිෂ්පාදනය කරන්න පුළුවන් වුණානේ. හරි. දැන් බලන්න 1969 මට මතකයි මම එතකොට හිටියේ මිනුවන්ගොඩ මං නාලන්දා විද්‍යාලයේ මිනුවන්ගොඩ නාලන්දා විද්‍යාලයේ ශිෂ්‍යයෙක්. මට මතකයි නීල් ආම්ස්ට්‍රෝං හදට බහිනවා. මොකද ගුවන් විදුලිය තමයි ඒක දුන්නේ. මේ මොන දැන් බහිනවා අපි අහගෙන ඉන්නවා. හරි. අපිට මතකයි අපි එළියට ඇවිල්ලා හඳ දිහත් බලන් හිටියා වෙලාවේ. හරි. ඉතින් මේ නීල් ආම්ස්ට්‍රෝං හඳට බැහැලා මේ අඩිය මම මේ තියපු අඩිය මනුෂ්‍ය සංහතියේ දැවැන්ත අඩියක් කියලා කිව්වනේ. ඇත්ත වශයෙන්ම මේ අඩිය පටන් ගත්තේ හෝමෝ හැබිලිස්. ඔහු ගලක් අරගෙන තවත් ගලකට ගහලා ඒක කඩලා තමන්ගේ වැඩේ කරගන්න පුළුවන් මෙවලමක් නිෂ්පාදනය නොකළ නම් අපි කොහොමද හඳට යන්න චන්ද්‍රිකාවක් හදන්නේ? කරන්න බෑ. ඒ නිසා මේ නීල් ආම්ස්ට්‍රෝං අඩියක් තියලා මේ මිනිසාගේ දැවැන්ත පියවරක් මේ තිබ්බේ කියලා කිව්වනම් නීල් ආම්ස්ට්‍රෝන්ට එහෙම කියන්න සුදුසුකම ලැබුණේ හැබිලිස් පළවෙනි වතාවට ගලක් කඩලා මෙවලමක් හදාගත්ත නිසා. එතකොට බලන්න හෝමෝ ෆ්ලොරෙන්සියස් කියන මානවයා මේ ඉන්දුනීසියාව හිටපු කෙනා මේ ඥාන පරීක්ෂාව කරාට පස්සේ විද්‍යාඥයෝ තීරණය කළා මොහුගේ ඥාතීත්වය සම්බන්ධ වන්නේ හෝමෝ හැබිලිස්ට කියලා. එතකොට එයා කාල නිර්ණය 50000යි 30000යි තමයි මේක ජීවත් වුනේ. නමුත් මේ කට්ටිය හෝමෝ හැබිලි එක කිව්වේ සිස්ටර් ස්පීසිස් කෙනෙක් කියලා. ඒ කියන්නේ මේ වර්ගයේ හෝමෝ හැබිලිස්ගේ ඥාති සහෝදරියක් වගේ පවුලක් තමයි මේ හෝමෝ ෆ්ලොරෙන්සියස් කියන එක පෙන්නලා දුන්නේ. එතකොට නුවන් හොඳයි යම් හේකින් අපි පර්යේෂණ පටන් අරගෙන මේ ඇටසැකිලි සොයාගෙන මහලේනම ගල් ගුහාවේ හෝ ඒ ආශ්‍රිතව නැගෙනහිර පළාතේ තියෙන වෙන ගල් ගුහාවක හෝ එහෙම එකක් හොයාගෙන අපි ඥාන පරීක්ෂාවකට ගිහිල්ලා අපි ෆ්ලොරෙන්සියස්ගේ ඥානවලට සමාන ඥාන ශ්‍රීතයක් අපි හොයාගත්තොත් එහෙම හෝමෝ හැබිලිස්ටයි මේ සමාන කියලා අපේ විතරක් නෙමෙයි සමස්ත දකුණු ආසියාවේම මානව ඉතිහාසයේ පස්සට යනවා දැන් ඉන්න තැන ඉඳලා. පස්සට යනවා නෙමෙයි ඉස්සරහට යනවා. කාලේ පස්සට ගියාට දැනුම ඉස්සරහට යනවා. මේක සම්පූර්ණ පරිච්ඡේදය වෙනස් වෙනවා. එතකොට දැන් එච්චර විභවතාවක් තියාගෙන අපි නිශ්ශබ්දව ඉන්නවා. ඉතින් ඒ දැන් පිටරට විද්‍යාඥයින්ට ලංකාවේ ඇවිල්ලා ඔවා කරන්න බෑ. මේ මිනිස්සුන්ට අවස්ථාවක් ලැබෙනවා නම් එහෙම නෛතික පසුබිමක් තියෙනවා නම් ওই මිනිස්සු ඇවිල්ලා මෙහි පදිංචි වෙලා ඔවා කරනවා. දැන් අපි දන්නවා මේ තායිලන්තේ නියා කියන ගල් ගුහාවේ අග්නිගාසියාවේ නියා කියලා ගල් ගුහාවක් තියෙනවා. විශාල ගල් ගුහාවක් අපේ පාහියංගල වගේ. ඉතින් ඕස්ට්‍රේලියාවේ නව ශ්‍රී ලංකාවේ ලංකාවේ නොඑක් අය නියා ගල් ගුහාව හරන්න යනවා.
ලංකාවනුත් නියෝජනය වෙනවා. හැබැයි ලංකාවේ තියෙන ඒ වගේ විභවතාවක් තියෙන ගල් ගුහාවක් මම අපි කිව්වා වගේ මහලේනම වගේ එකක් එහෙම එකකට අපිට උනන්දුවක් ඇත්තේ නැහැ. ඒ සමහර පුරාවිද්‍යාඥයෝ විදේශ පුරාවිද්‍යාඥයෝ වැඩ කරනවා නිසා විටින් විට. වැඩ කරනවා තමයි ඒවා සීමා සහිතයි සහ ඒගොල්ලොන්ට ආවේනික වෙච්ච න්‍යාය පත්‍රය ඇතුළේ ඒවා කරන්නේ. එතකොට දැන් අපේ ජාතික පුරාවිද්‍යා ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ ජාතික පුරාවිද්‍යා ප්‍රතිපත්තිය මේ ඇත්ත වශයෙන්ම කරලියට ඇවිල්ලා නැහැ. ඒ ජාතික පුරාවිද්‍යා ප්‍රතිපත්තිය. ඉතින් මම හිතන්නේ මේ අවස්ථාවේදී අපේ ජාතික පුරාවිද්‍යා ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවෙන් අනුමත කරලා ආපු නෛතික ලේඛනයක්. අපි ඒක අරගන්න ඕන. මොකද අපිට ප්‍රතිපත්තියක් තියෙනවා අපේ ඉතිහාසය උරුමය ගැන සාකච්ඡා කිරීම සම්බන්ධයෙන්. ඉතින් කෙසේ හෝ අපි පිටරට අය ගැන ඉතාමත් සීමිත වෙලාවක් තියෙනවා. බලාපොරොත්තු තියන්න ඕනේ නැහැ. ඉතින් අපි මම හිතන්නේ නිට්ටයව ගැන ඊටු ටික අපිට ලබන සතියේත් කතා කරනවා. ඒ තරම් නිට්ටයව ගැන එච්චර කතා කරන්න තියෙනවා. එතකොට දැන් මේ නිට්ටයවන් දැන් අපි මේ සමාජයේ දැනුවත් කරන්න ඕනනේ. ඒ නිසා නිට්ටයවන් ගැන මේ නිකන් මොනාද බිහිබත්ස රසය එහෙම නැත්නම් භයානක රසය ඇති කරන දේවල් කිය ඉන්න ඕනේ නැහැ. නිට්ටයව කියලා කියන්නේ කවුද කියන එක දැන් ටිකින් ටික පැහැදිලි වෙනවා. මේ අය හෝමෝ වෙන්න පුළුවන්. ෆ්ලොරන්ස් දූපතේ සොයාගත්ත දේවත් එක්ක බලනකොට මේ අය ඊටාම පිටිපස්සට යන හෝමෝ හැබිලිස් දක්වා යන පරම්පරාවකට අයිති කට්ටිය. ඒක ජානමය වශයෙන් විශේෂයෙන්ම මේ මයිටොකොන්ඩ්‍රියල් DNA Y ක්‍රොමෝසෝම් වගේ ඒ වගේ තව ඒ හැප්ලෝ ගෲප්ස් කියලා තියෙනවා. ඒක විශේෂයෙන් ඒක ගැන මේ වෙලාව නෙමෙයි කතා කරන්න. ඒ අණුව පිටිපස්සට ගිහිලා තියෙනවා. ඊළඟට මේගොල්ලන්ගේ මොළ පරිමාව මැන්නා. එක හිස් කබලක් හම්බුණා සම්පූර්ණ එකක්. ඒ සම්පූර්ණ එක හම්බුණාම ඒකෙන් පුළුවන් වුණා මොළ පරිමාව බලන්න. දැන් අපේ මොළ පරිමාව ඝන සෙන්ටිමීටර 1450කට කිට්ටුයි. 1300 350 400 ඔය වගේ සාමාන්‍ය දල. එතකොට මේ අයගේ මොළ පරිමාව කියලා කියන්නේ මොළේ විශාලත්වය. මොළේ විශාලත්වය. එතකොට අපිට දැන් ලොකු මොළයක් තියෙනවා. ඒ නිසා හුඟක් දේවල් අපිට කරන්න පුළුවන්. වැරදියට පාවිච්චි කරාට ඒක අපිට හුඟක් දේවල් කරන්න පුළුවන් විභවතාවක් තියෙන එකක්. දැන් අපි 1350 1450 අතරේ මොළයකින් වැඩ කරන්නේ. මේ හෝමෝ ෆ්ලොරෙන්සිස්ගේ මොළය කියුබික් සෙන්ටිමීටර ඝන සෙන්ටිමීටර 380යි. එතකොට පොඩි මොලයක් තියෙන සතෙක්. හරිද? මේක වැදගත්කම තියෙන්නේ මොකද්ද? හෝමෝ මේ ඔස්ට්‍රලෝපිතිකස් ගත්තොත් ඔස්ට්‍රලෝපිතිකස්ගේ මොළ පරිමාව මේ හා සමානයි. කියුබික් ඝන සෙන්ටිමීටර 350 360ත් 400ත් අතර තමයි වෙනස් වෙන්නේ. එහෙමනම් මනුෂ්‍ය රූපයක් තිබුණත් අර ආදි ඔස්ට්‍රලෝපිතිකස් කෙනෙක්ගේ මොලයක් සමහර විට ඒක මේ ඥාතිත්වයේ හෝමෝ හැබිලිස්ට තිබුණාට ඒ ඔස්ට්‍රලෝපිතිකස්ගේ මොලේට තමයි මෙයාගේ මොළ පරිමාව සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ මේක ගැන හුඟක් අධ්‍යයනය කරා. මේ කොට මිනිස්සු ගැන මේක විද්‍යාවට ලොකු ප්‍රශ්නයක්. ඉතින් මොකද වුණේ මේ සමහර අයව 2007 දී මේ ඇටසැකිලි ගැන විද්‍යාත්මක පරීක්ෂණයක් කරන්න පටන් ගත්තා. ඒ විද්‍යාත්මක පරීක්ෂණයේදී ඒගොල්ලෝ කිව්වා මේ අයට තියෙන්න පුළුවන් කියලා අර වෛද්‍ය විද්‍යාවේ කියනවා ලෙරොන් සින්ඩ්‍රෝම් කියලා එකක්. අඟුඩු මිටි රෝගය කියන එක කුඩා වෙන එක. හරි? ඉතින් ඒ වගේ හුඟක් දෙනා තවත් වෛද්‍ය විද්‍යාත්මක මත ගණනාවක් ඉදිරිපත් කරලා තිනවා. මම හිතන්නේ අපිට අද වැඩසටහනේ ඒක තරම් දිගට සාකච්ඡා කරන්න වෙලා නැහැ. ඉතින් අපි ලබන සතියේ අපිට කියන්න බැරි වෙච්ච ටික දැන් අපිට තව කියන්න තියෙනවා ඩෙනිසෝවා මානවයා ගැන. මේවා ඔක්කොම එකට සම්බන්ධ දේවල්. ඉතින් අද නුවන් මම උත්සාහ ගත්තේ මේ නිට්ටයෝ කියන ඊටාම වැදගත් ප්‍රපංචය අපේ වැදගත් සඳහන පාදක කරගෙන සමාජය තුළ විවිධ මිත්‍යාවන් නිර්මාණය කරනවට වැඩිය මේ මානවයාගේ සැබෑ තතු අපි සංසන්දනාත්මකව තේරුම් අරගෙන මේ සඳහා කිසියම් විද්‍යාත්මක ප්‍රවේශයක් ලබා ගැනීම අවශ්‍යයි කියන එක ඉදිරිපත් කිරීම සඳහා. හරි බොහොම ස්තුතියි ඔබතුමාට මහාචාර්යතුමාට. අපි අර විවෘත කරනවා මට හිතිච්ච දෙයක් තමයි අනේ අපිට ලේන පරීක්ෂණය කරන්න කවුරු හරි උදව් වෙන්න කැමති නම් ඒ සඳහා අපිට සහයෝගය දෙන්න කැමති නම් ඒ ඔස්සේ අපිට යම්කිසි ආකාරයක වැඩපිළිවෙලක් දියත් කළා මේ ලෝකයේත් එක්ක මේ මානවයාගේ පරිණාමය පිළිබඳව නීට්ටයව හරහා හොයාගන්න පුළුවන් වෙයි කියන කාරණේ කොහොම වුණත් අපි ඒක අපේ ප්‍රේක්ෂකයන් ශ්‍රාවකයන්ට අපේ ජාතියට විවෘත කරමින් අද අපේ වැඩසටහන ලබන සතියටත් කතා කරන්න ඉඩ තියාගෙන අපි යන් ඒකම විශේෂයෙන් ඔබට මතක් කරනවා අපි මේ කුරු මිනිසුන් ගැන කතා කරා වගේම මහා යෝධයට සැකිලි ගැනත් අපි එහි ඇත්ත නැත්ත පිළිබඳව අපේ 31 වෙනි වැඩසටහනේ කතා කරලා තියෙනවා. මේ වැඩසටහන අවසානයේ අපි YouTube ඔස්සේ බලන උදවියට end screen වල තියෙනවා ඒ වැඩසටහන බලන්න පුළුවන්. එහෙනම් ලබන සතියේ අපි හම්බ වෙමු
නීට්ටෑවෝ කුරුමිනිසුන් වුණාට වැඩසටහන ගුරු කරලා පොඩි කරලා කරන්න බෑ. ඒ තරම් දේවල් අපිට කතා කරන්න තිබ්බා. බොහොම ස්තුතියි මහාචාර්යතුමාට නැවත නැවතත්. අපි එනම් ආයිබෝන් කියලා ඔබට ප්‍රාර්ථනා කරනවා.